නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම අද දවසේ සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ආවාස පූජාවක් සිද්ධ කරලා ඒ ආවාස පූජාව හා සමගාමීවම ධර්මදේශනාවකුත් සිද්ධ කරන්නටයි කියලා ආරාධනා කරලා මේ දේශනාව මේ වෙලාවේදී සිද්ධ කෙරෙන්නේ. කුසල ධර්ම කියන එක අපි කාගේ ජීවිතවලට බොහෝම වටින දෙයක්. ඒ කුසල ධර්මයන්ගේ විපාකය ලැබෙන්නේ අපිට අපි ඒ ධර්මය අනුව පවත්වන චේතනාව අනුව. ඒ කියන්නේ කුසලයක් සිද්ධ කරනවා කියනකොට එතන පවත්නා චේතනාවනේ අපි කුසලයේ හැටියට ගන්න චිත්තචෛතසික ධර්මයන්. ඒ කුසලයක් ආනිසංස අඩු වැඩි බව තීරණය වෙන්නේ තමන්ගේ හිත මත. එහෙම නැතිනම් අපි කොච්චර මහන්සි වුණාද කොච්චර දේවල් අපි වියදම් කරාද ආදී දේවල් මත නෙමෙයි කුසලයක ආනිසංස තීරණය වෙන්නේ අපේ හිතේ යෙදෙන සිත සහ සිතුවිලි අනුව. හිතේ යෙදෙන සිතුවිලි අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතුවිලි වෙනකොට ප්‍රඥා සම්පන්න සිතුවිලි ආදී උත්කෘෂ්ටව නැගෙනකොට අන්න එතකොට තමයි මේ කුසලයේ බොහෝ ආනිසංසදායක ඊටාම බලවත් කුසලයක් බවට පත් වෙන්නේ. මේ වගේ කුටි පූජාවක් සිද්ධ කළත් ඒ කුටි පූජා ආදී කුසලයන් තුල බොහෝ ආනිසංසදායක ලෙස ඒ කුසලයේ සැකසෙන්නේ කොහොමද කියන එක ගැන අපිට හොඳ දැක්මක් තියෙන්නට ඕනේ, අවබෝධයක් තියෙන්නට ඕනේ. ලෞකික කුසලයේ කියන එක කාටත් උපකාර වන නිසා තමයි මා භික්කවේ පුඤ්ඤානම් භායිත්ත කියලා අපට දේශනා කළේ. මහණෙනි පිනට බය වෙන්න එපා කියලා. මොකද සමහර වෙලාවට පින සහ කුසලයේ කියන්නේ දෙකක්. පින් කරාම සසර දික් වෙනවා. කුසල් කරන්න ඕනේ නිසා පින් නෙමෙයි කරන්න ඕනේ ආදී ලෙස නොඑක් කාරණාවන් සමහර අය අදහස් කරන නිසා තමයි බුදුරජාණන් වහන්සේ වචනේම දේශනා කරනවා මා භික්කවේ පුඤ්ඤානම් භායිත්ත. මහණෙනි පිනට බය වෙන්න එපා. සුකස්සේතම් භික්කවේ අධිවචනං යදිදම් පුඤ්ඤානම්. මහණෙනි පින කියලා කියන්නේ තවත් සැපට එක නමක් කියලා පෙන්වනවා. ඒ නිසා පුණ්‍ය ධර්මයෝ ජීවිතේට ඊටාම වැදගත්. ඒ පුණ්‍ය ධර්මය නිසා තමයි අද අපි මනුස්ස ජීවිතයක් ලැබුවේ. ඒ වගේම උපභෝග පරිභෝග වස්තු සම්පත් ලැබිලා තියෙනවා නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයයට කල්යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු මනසක් තියෙන්න පවා හේතු වෙන්නේ අපි සිද්ධ කරන කුසලයේ. ඒ නිසාම තමයි කුසලයේහි වැදගත්කම තියෙන්නේ. කුසලයන් කරනකොටත් ඒ එක එක කුසල ධර්මයන් වල ලැබෙන විපාක එක එක විදිහට තමයි ලැබෙන්නේ. ඒ නිසා තමයි අන්නදෝ බලදෝ හෝති කියලා කියන්නේ. ඒ කියන්නේ ආහාර දුන්නොත් එයා ඒකෙන් දුන්න වෙන්නේ බලය. මොකද ආහාර පාන වලින් වැඩිපුරම ලැබෙන්නේ ශක්තිය නැතිනම් බලය තමයි ලැබෙන්නේ. යමෙක් ආහාරයක් දෙනවා කියලා කියන්නේ එයා බලය දන් දුන්නා වගේ වෙනවා. එතකොට ඒකේන ආහාරයේ දන් දීම තුළ තව කෙනෙකුට බලවත් බව දන් දීලා තියෙනවා. වස්ත්‍ර දන් දුන්නොත්, සිවුරු ආදී දන් දුන්නොත් එයා වර්ණ දුන්නෙක් වෙනවා. එතකොට චීවරයක් හෝ වේවා ඒ විදිහේ දෙයකින් වස්ත්‍රයක් දීම තුළ තව කෙනෙකුට එයාගේ වර්ණවත් භාවය තමයි එතනින් ඇති වෙන්නේ. ඒ නිසා ඒක දෙනකොට එයා වර්ණයේ දන් දුන්න කෙනෙක් බවට පත් වෙනවා. යානදෝ සුඛදෝ කියලා කියනවා. එතකොට යානදෝ සුඛදෝ හෝති කියලා කියන්නේ යාන දුන්නොත් ඒ කියන්නේ පාවහන් ආදී දේවල් දන් දුන්නොත් එහෙම ඒක සැප පහසුව පිණිස හේතු වෙන දෙයක් තමයි ඒ පූජාව. එතකොට එයා දන් දුන්නේ සැප පහසුව වෙනවා. යෝච සබ්බදදෝ හෝති යම් කිසි කෙනෙක් මේ ඔක්කොම ටික එකට කරලා දන් දුන්නොත් එහෙම අන්න ඒක තමයි සෝ දදාති උපස්සයන් ඒ කෙනා දන් කුටියක් දන් දෙනවා කියලා කියන්නේ ආවාසයක් දන් දෙනවා කියලා කියන්නේ මේ ඔක්කොම එකතු කරලා එකතෙන් කරලා පූජා කළ දෙයක් හා සමාන වෙනවා. ඒ වගේම
එහි විපාක හැටියට කියනවා. ඒ කියන්නේ ඇතැම් තැන්වල දැක්කෙනවා වන්නං දත්වා වන්නස්ස ලාභී හෝති. ඒ කියන්නේ වර්ණය දන් දීලා වර්ණය ලබන්නෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියවනේ වස්ත්‍ර දන් දුන්නොත් වර්ණය දන් දුන්නා වෙනවා. අපි සිවුරක් පූජා කරනකොට අපි ජීවර පූජාවෙන් බලාපොරොත්තු වෙනවා ස්වාමින්වහන්සේක පරිහරණය කරයි නැතිනම් අපි පූජා කරන ඒ ජීවරය ඒ මහා සංඝරත්නයට කැපසරුක් විදිහට වර්ණවත් විදිහට පූජා කරන්න තමයි අපි අදහස් කරන්නේ. එතකොට ඒ වර්ණවත් බව දෙන්න කැමතියි කියලා කියන්නේ ඒ තුල තියෙන අපි කැමති වර්ණ ලබන්න අවශ්‍ය චේතනා සම්පත්තිය තමයි අපි ඇති කරගන්නේ. තව කෙනෙකුට ආහාර දෙනවා කියලා කියන්නේ බලය දීම තමයි. එතකොට අපි කැමති ඒ මහා සංඝරත්නයේ පැවැත්ම ලෝකේ තියෙනවා නම් ඒ නිසා තමයි අපි දාණය දෙන්නේ. එතකොට මේ ආහාරය පූජා කිරීම තුළ අපි දන් දෙන්නේ බලය දන් දීම තුළ එතකොට තමන් බලය ලබන්නෙක් බවට නිකම්ම පත් වෙලා තියෙනවා. ඒ චේතනාව කියන දේ බලය දන් දීම තුළ ලබන්නෙක් බවට පත් වෙනවා. ඒක හරියට දේශනා කරන්නේ ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජනං කියනනේ. ඒ කියන්නේ හරියට මේ ගිනිගෙන ඇවිලෙන ගෙදරක තිබුණු භාජනයක් ඒ ගිනිගත්ත ගෙදරින් ටික ටික හරි අපිට එළියට විසි කරගන්න පුළුවන් වුණා. අපිට අන්තිමේටම ඉතුරු වෙන්නේ අර අපි විසි කරන භාජනේ. ඒ කියන්නේ විසි කරගත්ත ද්‍රව්‍ය තමයි අපිට උපකාර වෙන්නේ. ඒ වගේ අපේ මනුස්ස ජීවිතය දිහා අපි බැලුවත් මනුස්ස ජීවිතයේ ස්වභාවය තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ හැම දෙයකින්ම ඇවිලිලා යනවා. ලෝකේ දා හිටපු මහා ධනවත්තුත් මරණය කියන ධර්මයටපත් වුණා. හැබැයි ඒක කිසිම දෙයක් අරගෙන ගියේ නැහනේ. සුමේද බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරන්නේ දා ඒකනේ. මගේ මේ පියාගේ පියා මේ විදිහට දැන් සත්මුතු පරම්පරාවක ධනෙ වෙන් කළා දක්වන්න පුළුවන්. මේ පියා හම්බ කරපු කොටස. මේ පියාගේ පියා නැතිනම් සීයා හම්බ කරපු කොටස. මේ සීයාගේ පියා මුත්තණුවන් හම්බ කරපු කොටස. මේ විදිහට පරම්පරා 7ක් තිස්සේ හම්බ කරපු මහා ධනය ගොඩක් තියෙනවා. එතකොට මේ ධනය ඔක්කොම දිහා බලලා මෙතුමා කල්පනා කරනවා මේ එකක්වත් අරගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නේවදවාය දිවන් ඉති මේ ඔක්කොම එකක්වත් අරගෙන යන්නේ නැතුව ඔක්කොම මිය පරලෝ ගියා. එහෙනම් මම මේ ටික අරගෙන යන්න ක්‍රමයක් හදා ගන්න ඕනේ. එහෙම කල්පනා කළා තමයි අර ගිනිගත්ත ගෙදරින් එළියට විසි කරගන්න දේ අපිට අද පේන්නේ අපි දෙයක් විසි කරන්න එපා නිසා. එහෙමනේ ලෝකෙ අපිට පේන්නේ අපි දෙයක් විසි කරන්නේ අපිට ඕනේ නැති නිසා. හැබැයි ගෙදර ගිනි ගන්නවා නම් අපි විසි කරපු දේ විතරයි අපිට අවශ්‍ය දේ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතයේ ජාති ජරා ව්‍යාධි ආදී දේවල් වලින් ගිනි අරගෙන මේක විනාශ වෙලා යනකොට අපිට උපකාර වෙන්නේ අපි අර විසි කරපු දේ තමයි. ඒ නිසා තමයි කුසලය කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් දාන ධර්මයක් විශේෂයෝ යමක් විසි කළා නම් ඉවත් කළා නම් අපේ ජීවිතෙන් අපි ඒක දෙන්න කැමති වුණා නම් තව කෙනෙකුට ඒ තුල සිද්ධ වෙන්නේ ඒ දේ ලබන්නෙක් බවට අපි નિરાයාසයෙන්ම පත් වෙලා තියෙනවා. ඒ හින්දා අපේ අද සාමාන්‍යයෙන් බලනකොට ගෙදර ඇතුළේ ඉඳලා විසි කරනවා වගේ දෙයක් මේක. හැබැයි ඒ දේ තමයි අපි ඉතුරු කරලා තියෙන එකම දේ. ඒ නිසා තමයි සුමේද පඬිතුමා එදා අර තිබුණු ඔක්කොම දන් දෙන්න පටන් ගත්තා. ඇයි මේ ටික ඔක්කොම යනකොට අරන් යන්න ඕනේ මම. මේ ඔක්කොම තියලා ගියොත් මොකද වෙන්නේ? මට කවදාවත් හම්බෙන්නේ නැහැ. මරුණට පස්සේ එතනින් ඉවරයි. ඒ නිසා ලෝකේ ජීවිතයක ස්වභාවය තමයි අතහැරිලා යන එක. ඒකේ කවදාවත් අපිට වින්දනයක් තුල තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒකනේ මහා මන්දදාත රජුරෝ මේ ලෝකයේ තුල දීර්ඝායුෂ කාලයක බොහෝ කාලයක් මේ ලෝ රජකම් කරලා ඒ වගේම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය ලෝකේ සක්‍රයත් එක්ක සක්‍ර රාජ සම්පත්තියත් බෙදාගෙන කියන්නේ සමහර වෙලාවට මේ කල්පාරම්භක අවස්ථාවල සහ ඒ සමාන යුගවල ඉන්න මිනිස්සු බොහොම කුසලකාමී ඒ වගේම ස්වභාවික කුසලයන්ගෙන් යුක්ත මිනිස්සු. එතකොට දීර්ඝායුෂ්කයි වර්ණවන්තයි වගේම ඒහා සමාන වුණ පුණ්‍ය ශක්තියක් තිබුණාම දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ අය හා සමග ගනුදෙනු කරනවා. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා රජු ශක්‍රයත් එක්ක ශක්‍ර රාජ්‍යයත් පාලනය කරන ශක්‍රයෝ 36 දෙනෙක් මැරෙනකම්. ඒ තරම් දීර්ඝායස ලැබපු කෙනෙක්. හැබැයි එච්චර හිටපු රජුරවන්ට අන්තිමේටම හිතෙනවා මේ දැන් කාලෙන් කාලෙට බෙදාගෙන පාලනය කරන්නේ ශක්‍ර රාජ සම්පත්තිය. එක්කෙනෙක් රාත්‍රියට එක්කෙනෙක් දවල්ට වගේ. ඊට පස්සේ හිතනවා මට මොකටද මේ බෙදාගෙන පාලනය කරන්නේ? මේ ඔක්කොම මට අයිති කරගන්න පුළුවන් නම් කියලා. ඉතින් දිව්‍ය ලෝකයේ කියන එක පුණ්‍ය ශක්තිය මත පහළ වුණ දෙයක් නෙමෙයි. මේ පාපී චේතනාවත් එක්කම අර සක්‍ර සම්පත්තිය එතනින් අයින් වෙලා එහෙම නැතිනම් ඒ පුණ්‍ය ශක්තිය නිසා ලැබුණු දේ අයින් වෙලා නැවත මේ ලෝකෙට එන්න සිද්ධ වෙනවා. එනකොට මෙහි බොහෝ කාලයක් ගත වෙලා. එතකොට ඇවිල්ලා මේ රජ උයනට ආවහම එතුමාගෙන් අහනවා ඔබට මොකද්ද කියන්න තියෙන්නේ කියලා.
එතකොට කියනවා මන්ද ධාතු රජ්ජුරුවොත් මෙච්චර සම්පත්තියක් තිබුණ මන්ද ධාතු රජ්ජුරුවොත් කාමයේහි කෙලපැමිණෙන්නේ නැතු. ඒ කියන්නේ කෙලවරකටපත් නොවීම කලුරිය කළා කියලා ලෝකෙට කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ ලෝකේ අනුව වයසක කෙනෙක් නේ. එතකොට එයා මරණයටපත් වෙනවා ඒක කියලා. එතකොට ජීවිතයක ස්වභාවය තමයි අපිට භෞතික සම්පත් මොනතරම් අපි එකතු කළත් ඒ දේවල් තිබුණත් කවදාවත් ඒ තුල අපිට සැනසෙල්ලක් හෝ ඒ තුල කවදාවත් රැකවරණයක් සැලසෙන්නේ නැහැ. ඒ තුල රැකවරණයක් බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. බලාපොරොත්තු වෙන්න අපි තව ඒ පස්සෙම අපේ ජීවිතය අරගෙන යයි. හැබැයි අපිට ඒ දේවල් වලින් පිහිටක් නොලබන තැනදීම තමයි අපිට අන්තිමේටම අපේ ජීවිතය අවසන් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් අපි අල්පේච්ඡ වෙන්නට ඕනේ. සන්තුට්ඨිතාදී ගුණධර්මයන් ඇති කරගන්නට ඕනේ. ඒ අප්පිච්චතා සන්තුට්ඨිතාදී ගුණයන් තමයි අපේ ජීවිතේ ටික වර්ධනය වෙන්නට ඕනේ. අල්පේච්ඡ බව කියලා කියන්නේ අපිට අවශ්‍යතා බොහෝමයක් නැහැ. ඊටමත් ස්වල්ප අවශ්‍යතා තියෙනවා නම් සන්තුට්ඨිතාවය කියලා කියන අපිට සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රතිපහසුකම් ටිකෙන් ජීවත් වෙන්න අවශ්‍ය ටිකෙන් අපි යැපෙන්න පුරුදු වෙලා තියෙනවා නම් එතකොට අපිට ජීවිතේ මහා ලොකු ඒ ගැටලු සහගත බවවල් ගොඩක් මගහැරලා යනවා. ගිහි කෙනෙක් නිවන් දකින්න ගියත් පැවිද්දෙක් නිවන් දකින්න ගියත් අල්පේච්ඡ බව සන්තුට්ඨිතාවය කියන දේ අවශ්‍ය වෙනවා. ඒකෙන් කියන්නේ ගිහි පින්නතුන්ට ගෙවල් හදන්න එපා කියලා නෙමෙයි. ඒකෙන් කියන්නේ අවශ්‍ය ප්‍රත්‍ය හොයන්න එපා කියන එක නෙමෙයි. හැබැයි අපි මේ හැම තැනකම ඇලෙන්නේ නැති විදිහට මනස පවත්ව ගන්න තරම් අපි දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒක තමයි වැදගත්කම තියෙන්නේ. හාමුදුරු කෙනෙක් විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට උපදේශයක් දෙන්නේ රුක්ඛ මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා తත්‍රතේ යාව ජීවං උත්සාහෝ කරණීයෝ. පැවිද්දගේ පැවිද්ද තියෙන්නේ ගස් මුල් සෙනසුන් නිසා. එතකොට එතෙන්ට යනකන් ජීවිතාන්තය දක්වා උත්සාහවත් වෙන්න කියලා දේශනා කරනවා. හැබැයි එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනකොට අපි අද ඒ වෙලාවේදීත් මතක් කළා විහාරයක් අනුදැන වදාරනකොට විහාරය. එතකොට අර ගුරුළු පියාපත් වගේ වහලා හදපු ඒ මේ ක්‍රමයට හදපු ආවාසයක් වුණත් ප්‍රාසාද වුණත් එතකොට මහල් සඳලුතල ඇති දේවල් වුණත් ගුහා වුණත් කැපයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ දේවල් පිළිගන්න දේශනා කරනවා. හැබැයි අතිරේක ලාභ ඒ දේවල්. එතනින් නිෂ්ඨාවකටපත් වෙලා එතන රැඳෙන්න කියලා නෙමෙයි අර දක්වා උත්සාහවත් වෙන්න කියනවා. ඒ කියන්නේ පැවිද්දගේ පැවිද්ද තුල තියෙන්නට ඕනේ සිතක් පැවිදි සිතක් තුල තියෙන්නට ඕනේ අර හොඳට හදපු කුටි එකක් ඒ වගේම ගහක් මුලකත් එක සමාන සිතින් ඉන්න පුළුවන් මනසක් තියෙන්නට ඕනේ. අතන වඩා කැමැත්තෙන් ඉඳලා මෙතන ගැටීමෙන් ඉන්නවත් මෙතන වඩා ඇලීමෙන් ඉඳලා අතන ගැටෙන්නවත් නෙමෙයි තියෙන්නට ඕනේ. මේ හැම තැනකම සමාන සිතක් තියෙන්නට ඕනේ. අන්න ඒ දේ අනුවනේ අපේ ගිහි පින්නතුණුත් දැන් මේ ප්‍රතිපදාව අනුවනේ යන්නේ. ඒ කියන්නේ නිවන් දකින්න ක්‍රමවේද දෙකක්, ඒ කියන්නේ ප්‍රතිපදා දෙකක් නැහැනේ. යන එකේ අපහසුතා පහසු අපහසුතා දෙකක් වෙන්න පුළුවන්. හැබැයි එකම ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි තියෙන්නේ. අල්පේච්ඡතා සන්තුට්ඨිතාදී ගුණත් එකම ගුණ තමයි. හැබැයි කෙනකෙනා ඉන්න ස්තරය අනුව එයාට අදාළ වෙන ටිකක් තියෙනවා. ඒ නිසා ගිහි කෙනෙකුට කියන්නේ නැහැ ගිහිල්ලා ගහක් මුලකට වෙලා ඉන්න gedara ඉන්න එපා කියලා. හැබැයි එයාගේ ජීවිතය තුලත් අර ප්‍රත්‍යපහසුකම් වල සම්නිස්ෘත සීලයේ පැත්තෙන් එයා සංවර වෙන්නට ඕනේ. ඕනවට වඩා මේ දේවල් පසුපස හඹාගෙන ආස්වාදයේ පස්සේ හඹාගෙන යන මනසින් අයින් වෙන්නට ඕනේ. ඒ වගේ පරිබාහිර ගුණධර්ම ටිකක් අපේ ගිහි සමාජය තුළ ඇති වුණොත් තමයි ගිහි සමාජයට බොහොම වේගවත් ගමනක් ධර්මයේ තුළ යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් හිතන්නකෝ එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය යුගයේ වුණත් ඊට පස්සේ යුගයේ වුණත් දැන් අපේ ලංකාවේ ඉතිහාසය දිහා බලන්නකෝ. හාමුදුරුවරු හිටපු හැමතැනකම නටඹුන් හම්බෙනවා හොඳට විහාරාරාම හදලා ගල් කුළුණු හදලා අඩුම තරමේ වැසිකිළියේ තියෙන මේ සඳකඩ පහනටත් කැටයන් දාලා එතනට නගින මුරගලටත් කැටයම කොටලා ඒකේ පඩියත් ගලෙන් හදලා මේ වැසිකිළියට යන්න තියෙන එක. හැබැයි ඒකත් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙම තියෙන සමාජයේ ගිහි අයගේ ගෙවල් කොතනද හම්බ වෙන්නේ? ගිහි පින්නතුන් හිටපු තැන් කොතනවත් සාක්ෂි හම්බ වෙන්නේ නැහැ. කොතනවත් සාධක හම්බ වෙන්නේ නැහැ. ජීවත් නොවුන නෙමෙයිනේ ජීවත් වුණා. ඒ අයට අවශ්‍ය වුණේ එක දෙයයි. ඒ අය තමන්ගේ ජීවිතය අල්පේච්ඡව ගොඩනගා ගත්තා. ඒ අයට අවශ්‍ය වුණා තමන් ඒ තුල ලබාගත් නිවීම අනාගතයට තියන්න.
ඒක තියන්න කියලා අමුතුවෙන් දෙයක් කරන්න බෑනේ. ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න අවශ්‍ය නිසා වෙහෙර විහාරාරාම පුළුවන් තරමින් ඉතුරු කරලා ගොඩ නැගුවා. හැබැයි තමන්ගේ ජීවිතේ තමන් අල්පේච්ඡව ගත කරගෙන ගියා. අරක පවතින්න තමයි මේ දේවල් හැදුවේ. කල් පවතින්නේ. ඇයි කාලයක් ශාසනය තියෙන්න අවශ්‍ය නිසා. ඒ නිසා ශාසනය කියන දෙයට අදාළ දේවල් ටික තියෙනවා. රජමාලිගා වගේ පරිපාලන තන්ත්‍රයට අදාළ ටිකකුත් තියෙනවා. හැබැයි එතනින් පරිබාහිරව එදා හිටපු මිනිස්සු හිටපු වාසස්ථාන හම්බ වෙන්නේ නැහැ දැන්. කතාවට කියන්නේ අනුරාධපුරෙන් වහලෙට නගින කුකුලට පොළොන්නරුවෙන් බිමට බහින්න පුළුවන් කියනවා. ඒ තරම් බොහොම සමීපයෙන් ගෙවල් තිබ්බා කියනවා. මහා විහාරයේ අනුරාධපුරයේ හාමුදුරු 3000ක් වැඩ ඉඳලා තියෙනවා. අබේගිරිය හාමුදුරු 5000ක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට ජේතවනාරාමේ හාමුදුරු 2000ක් වැඩ ඉඳලා තියෙනවා. ওই පරිසර පද්ධතිය විතරක් ওই තරම් හාමුදුරු ප්‍රමාණයක් ඉන්නකොට හාමුදුරුන්ට දානි දුන්නේ කොහොමද? ඒ තරම් මිනිස්සු හිටියනේ. එහෙනම් දානේ හදලා වෙලාව වෙනකොට දානේ පිළිගන්න එපා. මුළු දවසම දානෙට කැප කළා නෙමෙයිනේ. බොහොම ඉක්මනට දානේ පිළිගන්නන්නට ඕනේ. එහෙනම් ඊට අදාළ ජනගහනයක් ඝනත්වයකුත් ඒ ප්‍රදේශය තුල තිබ්බා. හාල් හොදපු වතුර ගලාගෙන ගියපු ඇල තමයි අද හාල් පානු ඇල කියලා ඇලකුත් තියෙනවානේ. ඒ තරම් පිරිසක් වික්ෂුන් වහන්සේලා හිටියා. හැබැයි ඒ ඔක්කොම පෝෂණය කරන්න තරම් ජනගහනයකුත් එදා හිටියා. හැබැයි ඒ හිටපු බවට කිසිම සාධකයක් සාක්ෂියක් ඒ දේවල් අද හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි එදා යුගයේ හිටපු මිනිස්සු කල්පනා කළා සාසනික පැවැත්ම විතරයි ඒගොල්ලෝ බරක් විදියට අරගෙන හදන්න හිතපු දේ. හැබැයි තමන්ගේ ජීවිතේ බොහොම අල්පේච්ඡව ගොඩනගා ගත්තා. හැබැයි ක්‍රමවේදයක් විදියට බැලුවොත් අද ඒකේ අනිත් පැත්තට වෙනවා. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි නිවන් දකින්න පැත්තට තමන්ගේ මනස දියුණු කරගෙන යන ගමන් අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්ම තමන්ගේ ජීවිතයට ඇති කරගන්නේ. ඒ හින්දා ගිහි කෙනෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඔය තැන් දෙකේම තියෙන්න ඕන එක තමයි අල්පේච්ඡතාවය සන්තුට්ඨිතාවය ආදී ගුණධර්ම ටික. ඒ ගුණධර්ම ටික තමයි කෙනෙක් නිවනට අරගෙන යන්න ඊටාම පහසු මම්පෙතක් විදිහට සකසන්න පුළුවන්කම තියෙන්නේ. භාවනාව විතරක්ම හුදෙක්ම නිවනට කෙනෙක්ව පමුණවන්නේ නැහැ. ඒකෙන් කියන්නේ භාවනාව උපකාර වෙන්නේ නැහැ කියලා නෙමෙයි. මේ පරිබාහිර ගුණධර්ම ටික ගොඩ නැගෙන්නේ නැත්නම් භාවනාව සමෘද්ධ වෙන්නේ නැහැ. භාවනා කරන්න බෑ. අපි පැයක් භාවනා කළා ඊට පස්සේ ආපහු අර දේවල් පස්සේ හඹාගෙන යන මනසක් නම් තියෙන්නේ. ඒ පැයක් භාවනා කරපු එක ඉවරයි විනාඩි 10ක් ලෝකෙට වැටිච්ච ගමන්. ඒ හින්දා අපේ ජීවිතේ අපි අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්ම ටික ඇති කරගන්නට ඕනේ. ඒ ඇති කරගන්නකොට තමයි අපිට නිවන් දැකීම නැතිනම් අපි මේ ජීවිතේ ලබා ගන්න මූලිකම පරමාර්ථය කරා අපි ටිකෙන් ටික ලං වෙන්න පුළුවන්කම අපිට තියෙන්නේ. එතකොට ඒ විදිහට යනකොට තමයි අපිට ඒ අපේ මාර්ගයට නැතිනම් ප්‍රතිපදාවට දර්ශනය කියන කොටස බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න කෙනෙකුට වඩන්නට අවශ්‍ය දර්ශනය කියන කොටස අදාළ වෙන්නේ. ඒ කියන්නේ මූලිකවම අපි මීට පෙර කතා කරලා තියෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන ආදී දේවල්. ඒ වගේම කියන්නේ දර්ශනය තුල අවබෝධය ලබාගත් කෙනෙක් ඊට පස්සේ මාර්ගය දියුණු කරන්න යනකොට ඒ කෙනාට සීලය තුල තමයි පටන් ගන්න තියෙන්නේ. කියන්නේ සීල සමාධි ප්‍රඥා. කෘත්‍ය විදිහට හම්බෙන්නේ සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තත් සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රුතවත් පුද්ගලයා ඊට පස්සේ ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස මග වඩන්න යනකොට එයාට හම්බෙන්නේ මූලිකම දේ තමයි සීලය. එතකොට ඒ අල්පේච්ඡ සන්තුට්ඨිතාදී අනිකුත් සියලු ගුණ ධර්ම අයිති වෙන්නේ සීලයේ පැත්තට. අපිට මේ සීලයකින් යුක්තව යම්කිසි කෙනෙක් දර්ශනයකින් කටයුතු කරනවා නම් ඒ කෙනාට බොහෝම ඉක්මනින් නිවන කරා ළඟාවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ප්‍රතිපදාව පිළිබඳව අපි කතා කළොත් අපිට ඊටාම පහසුවෙන් සිහිය නුවණ පවත්වන්න පුළුවන් දේවල් සහ ප්‍රායෝගිකව වඩන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. විදර්ශනාව පිළිබඳව අපි නොඑක් ආකාරයන්ගෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡාවන් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් වඩන්න එක එක ක්‍රමෝපායන් ඔස්සේත් මනස මෙහෙවනවා. ඒ නිසා නිවන් දකින්න අපි යනකොට අපේ හිත භාවිත කරන්නට අවශ්‍ය වීති තියෙනවා. නැතිනම් ක්‍රමෝපාය මාර්ග තියෙනවා. ඒ මාර්ග ඔස්සේ අරගෙන යනකොට බොහොම වේගයෙන් ආශ්‍රව ගෙවන්න පුළුවන් ප්‍රායෝගිකව අපි ඒ ඔස්සේ වඩන්න යනකොට. අපි එක එක න්‍යාය කතා කරනවානේ ස්කන්ධයන්ගේ උදේවැය කියනවා. ආය වෙලාවකට අපි කියනවා ආයතන ගැන බලන්න කියලා. තවත් වෙලාවකට කියනවා පටිච්චසමුප්පාදයේ අනුව
මෙහෙම මානසිකාරයේ පවත්වන්න කියලා. එතකොට දැන් අපි ගොඩාක් එක එක පැති වලින් තමයි මේ කතාව කතා කරන්නේ. එක එක පැති වලින් කතා කළාට මේ එකම ධර්මයේ පිළිබඳව තමයි මේ කතාව කතා කරන්නේ. ඒ කියන්නේ එකම දෙයක් පිළිබඳව විවිධ පැති වලින් කතා කරනවා. ඒ විවිධ පැති වලින් කතා කරනකොට අපිට පුළුවන් ඒ ග්‍රහණය වෙන හැම පැත්තක් ගැනම ටික හරි අවබෝධ කරගන්න. ඒ කියන්නේ අපිට පේන එක දෙයක් අපි බලන්නේ එක දිශාවකින් විතරනම් අපිට පේන්නේ මේ පැත්ත විතරයි. හැබැයි අපි ඒක හාත්පස විමසනවනම්, හාත්පස බලනවනම් අපිට ඒ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මෙතන තියෙන කුටිය දිහා අපි බැලුවොත් මේ කුටිය ඉදිරිපස්සෙන් විතරනම් කෙනෙක් බලන්නේ යාට පේන්නේ ඉදිරිපස්ස විතරයි. හැබැයි අනිත් දෙපසත් පිටුපසත් කියන ඔක්කොම හාත්පස බලනවා නම් උඩ යට ඔක්කොම බලනවා නම් ඒ කෙනාට ඒක මනාකොට දැක ගැනීමක් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ අවබෝධයේ ධර්මය අවබෝධ කරගන්න අපි යනකොට මේක ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් මේ එකම කුටිය ඉදිරිපස බිත්ති අයින් කළ කුටිය කියන්නේ නැහැ, පසුපස බිත්ති අයින් කළ කුටිය කියන්නේ මේ ඔක්කොම එකම කුටිය. ඒ වගේ මේ න්‍යාය ඔක්කොගෙම කතා කරනවා අපි එකම විෂය පරාසයක් පිළිබඳව. ඒ විෂය පරාසය තමයි අපි පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න තැන, මම කියලා හිතාගෙන ඉන්න තැන අපි පිරිසිඳ දකින්න ඕනේ. එතන දකින්න තමයි අපි විවිධ න්‍යායන් ඒ පාවිච්චි කරන්නේ. ස්කන්ධ කියනවා, ධාතු කියනවා, ආයතන කියනවා, මේ එක එක දේවල් කතා කළත් අපි දකින්න ඕනේ මේ පුද්ගල බව කියන එක. බුදුදහම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුකට ප්‍රතිකර්මයක්. ඒ කියන්නේ දුක නැති කරන ක්‍රමයක්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දුක ඉවත් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒක ලෝකෙ දකින්න නිසා තමයි අපි නරක රූප අයින් කරලා හොඳ රූප විතරක් හොයාගෙන කියලා උත්සාහවත් වෙන්නේ. හැබැයි ඒක ප්‍රායෝගික නැති නිසා තමයි බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැරලා ගියේ. ඒ කියන්නේ ඒ දේවල් ප්‍රායෝගිකව ලබා ගන්න යනකොට ඊටාම අපහසුයි ලෝකෙ තුල ඒ දුක නැති කරන්න. ඒ කියන්නේ తాවකාලික විසඳුමක් විතරනේ. ඒ නිසා ගිහිගේ අතහැරලා ගිහිල්ලා එතනින් එහාට දෙයක් හෙව්වා. එතකොට එතනින් එහාට දෙයක් හොයනකොට දැක්ක දුක ඇති වෙන්නේ කොතනද කියලා. දුක නැති කරන්න ඕන නම් නැති කරන්න ඕනේ කොතනද කියලාත් අවබෝධ කළා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස් උපායාස කියන දේවල් ගිහිගය අතහැරලා යන්න කලිනුත් දැක්කා. එතකොට ඒ දේ ගිහිගේ අතහැරලා යන්න කලිනුත් දැකලා ඒකට ප්‍රතිකර්ම හොයන්න තමයි ගිහිගේ නික්මිලා ගියේ. ඒකට ප්‍රතිකර්ම හොයන්න ගිහිගේ නික්මිලා ගිහිල්ලත් අවබෝධ කළේ ඒකම දුකයි කියලා නෙමෙයි. පුද්ගලයා කරා කොහොමද මේ දුක එන්නේ කියලා දැක්කා. ඒක තමයි දුක්ඛේ ඥානය කියලා කිව්වේ. ඒ කියන්නේ දැන් ජාති ජරා ව්‍යාධි මරණ ඉපදීම ලෙඩවීම මරණය මහලු බව මේ ලෝකේ යම් දුකක් තියෙනවා නම් ඒ හැම දුකකටම හේතුව මොකක්ද කියලා අවබෝධ කරනකොට ඒක දුකයි කියලා නෙමෙයි දැක්කේ. ඒ දුක ආවේ කොහොමද කියලා දැක්කා. ඒ දුක ආවේ පුද්ගල බව හා ප්‍රතිබද්ධවයි කියන එක තමයි අවබෝධ කළේ. ඒකට කියනවා අපි දුක්ඛේ ඥානං කියලා. දුක පිළිබඳව දන්නවා කියලා. එතකොට දුක පිළිබඳව දන්නවා කියලා කියන්නේ අපි ඒකට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධය තමයි දුකයි කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය දුකයි කියන එක තමයි මේ පුද්ගල භවක දුක ගෙනල්ලා දෙන්න පුළුවන්. කියන්නේ ඉපදීමේ දුක කිව්වත්, ලෙඩවීමේ දුක කිව්වත්, මරණයේ දුක කිව්වත්, මහලු භවයේ දුක කිව්වත් පොදුවේ මෙතෙන්ට කියන්න තියෙන එක තමයි පංච උපාදානස්කන්ධයේ දුක කියලා. දැන් ලෙඩවීම දුකක් නෙමෙයි කියන්න පුළුවන්. ඉපදීම දුකක් නෙමෙයි කියන්න පුළුවන් කෙනෙකුට. ලෙඩවීම නම් දුකක් කියලා හිතනවනේ. අපි හිතමු සමහර අය අහනවා අපි දැකලා තිනවා ඉපදෙන එක කොහොමද දුකක් වෙන්නේ? ඉපදෙන එක දුකක් නම් ඔය දැන් අද ඉපදිලා හොඳින් ඉන්නේ කියලා. නමුත් මෙතනදී ඉපදීම දුකක් බවට පත් වෙන්නේ මේ නිකම්ම ඉපදීමකුත් නෙමෙයිනේ. යා තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾති. ඒකට මේ ಜಾතිය විස්තර කරනවා මේ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගේ හට ගැනීමක් සත්වනිකායන්ගේ ඉපදීමක් පහළවීමක් කියන තැනින් තමයි විස්තර කරන්නේ. ඊට පස්සේ ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීමක් ආයතනයන්ගේ නැවත නැවත ලැබීමක් කියන තැන ಜಾති විස්තර කරනවා. ඉපදීම දුකයි කියලා කියන්නේ නිකම්ම ඉපදුන එක දුකයි කියන එකම නෙමෙයි. ඉපදීමේ දුක කතා කරනකොට ඔබට අද යම්කිසි දුක්ඛිත ආත්ම භාවයක් දැක්කොත් ඒ දුක්ඛිත ආත්ම භාවය ඒ කියන්නේ ත්‍රිසංගත සතෙක් වෙන්න පුළුවන්. ඕනම තැනක උපදින්න හේතුව අපි ළඟ තියෙනවානේ. ඒ ඕනම තැනක ඉපදීමත් දුකයි තමයි.
ඒ ඕනම තැනක උපදිනවා කියන එක දැන් මේ කය අද මම මගේ කියලා ඇසුරු කරගත්තට මේ කය අතහැරලා දාලා මේ කයම ඇසුරු කරගෙන පණුවෙක් වෙලා උපදින්න පුළුවන් කෙලෙස්ේ අපි ළඟ තියෙනවා. එතකොට පණුවක් කරගත්ත ස්වභාවය තමයි එතකොට මම. එතකොට මේ කය මම නෙමෙයි ඒක එයාගේ ආහාරය වෙලා. එතකොට ඒ වගේ අවිනිශ්චිත බවක් ಜಾතිය කියන ස්වභාවය තුල තියෙනවා. ඒ සත්වනිකායන්ගේ හට ගැනීමක් කියන දෙයට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒක එතනින් සීමා නොවි ඊට පස්සේ තව දුරටත් ඒක ගැඹුරට කතා කරනවා. ඒක ಜಾතිය කියන දේ අපිට තවත් එහාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ಜಾතියේ ඒ සත්වයින්ගේ ಜಾතියක් අපිට හම්බ වෙනවානේ. දැන් මිනිස්සෙක් හැටියට අපිට මනුස්ස භවයේ ಜಾතියක් අපිට තියෙනවා. ඒ මනුස්ස භවයේ ಜಾතිය තමයි මේ අද මම මේ ඉන්න පුද්ගලයා මේ ජීවත් වෙනවා. මේ පුද්ගලයා ඉන්නවා දැන්. එතකොට මේ මනුස්ස ලෝකේ ඉපදුණු මාව මට හම්බ වෙනකොට ඒ මට තමයි මේ ජීවිතේන ඕන දුකක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හැම වෙලාවකදීම දැන් යම් දුක් වේදනාවක් උපදිනවා නම් ඒ දුක් වේදනාව උපදින්නේ කාටද? මේ ඉන්න මට, මේ ඉන්න පුද්ගලයාට. ඒ පුද්ගල භවයේ ඉපැත්මක් තියෙනවා නම් ඒ මනුස්ස ලෝකේ මනුස්ස జాතියේ ඇතුලේ කෙනෙක්ගේ ඉපදීම තියෙනවා නම් ඒ ඉපදීම කියන එක දුකක්ම තමයි. ඒ ඉපදීම කියන එක ඒ පුද්ගලයාට දුක උරුම වෙනවම තමයි. ඒක ඕන වෙලාවක වෙන්න පුළුවන්කම එතන තියෙනවා. එතකොට ඒකට කියනවා පුද්ගල භවයේ ಜಾතිය කියලා. පුද්ගලයෙක්ගේ හට ගැනීමක් තියෙනවා. ඒක තමයි දුක වෙන්නේ. ಜಾතිය කියන එක දුකයි නම් ಜಾති දුක නැති කරන්න පුළුවන්ද අපිට? ඉපදුණු එක නැති කරන්න බෑනේ දැන් නේ. ඉපදිලා ඉවරනේ අපි. ඒකට ඉපදුනා කියන එක නැති කරන්න බෑ. හැබැයි ಜಾති නිරෝධයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවානේ. භව නිරෝධයෙන් ಜಾති නිරෝධය වෙනවා. එහෙනම් ಜಾති නිරෝධය අපිට තියෙනවා. ಜಾති නිරෝධය කරන්න පුළුවන්. මොකක්ද ඒ කරන්න පුළුවන් ಜಾති නිරෝධය? ඉපදුණු තැනට ගිහිල්ලා ඒක නැති කරන්න බැරි වෙයි. හැබැයි අද අපිට පුළුවන් මේ පුද්ගල භවයේ ಜಾතිය නැති කරන්න. පුද්ගල භවයේ ಜಾතිය කියලා කිව්වේ මේ ඉන්න සත්වයා, මේ ඉන්න පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙනවා. එතකොට මේ ඉන්න මට තමයි මේ දුව පුතා, ගෙවල් දොරවල්, යාන වාහන, මිනිස්සු ඇසුරු කරන්න ලැබෙන්නේ. දැන් මේ දේවල් නැති වෙනකොට දුක එන්නේ කාටද? මේ ඉන්න මට තමයි මේ දේවල් නැති වෙනකොට දුක එන්නේ. ඒකට මේ දේවල් වෙනස් වෙනකොට දුක එන්නේ මේ දේවල් ඇසුරු කරන මට තමයි. අන්න දැන් මාව පුද්ගලබෙක් විදිහට හම්බෙන කෙනාට ලෝකේ දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. වෙනස් වෙන්නේ සතර මහා ධාතු රූපය. හැබැයි මේ රූපේ මගේ කරගෙන ඉන්නකොට දැන් දුක් වෙන්නේ කොහොමද? මට ලෙඩ හැදුනා කියලා. එතකොට ලෙඩවීම කියන දේ නෙමෙයි දුක උනේ. ලෙඩවීම මගේ වෙනකොට අන්න ඒක දුක අපිට ඇවිල්ලා තියෙනවා. වෙනස් වෙන්නේ එළියේ රූපය. හැබැයි එතකොට අන්න මගේ දරුවා ලෙඩ වුණා කියලා අපිට දුක් වෙනවා. දැන් ලෝකේ ඕන තරම් අද දවසේදී අය ලෙඩ වෙනවනේ. හැබැයි අපිට මගේ දරුවා ලෙඩ වුණා කියන දුක එන්නේ නැහැ කොච්චර දරුවා ලෙඩ වුණා. ඇයි අපිට ඒක පුද්ගල භවකින් හම්බෙලා නැහැ. අපිට ප්‍රියමනාප භවකින් ඇසුරු වෙලා නැහැ. හැබැයි යම් වෙලාවක ඒක ඇසුරු වුණොත් අන්න එතකොට දුක එන්න පුළුවන්කම තියෙනවා. දැන් දුක ආවේ අපිට ඒ දේ නැති වෙනස් වීම මත නෙමෙයිනේ. දුක ආව එකම දේ තමයි ඒ වෙනස් වෙන දේ පුද්ගල භවකින් ඇසුරු කරපු කම නිසා. ඒ දේ වෙනස් වෙන කම නිසා දුකයි නම් ඕගොල්ලෝ ලෙඩ වුණා කියලා ඇහෙන ඕනම තැනක දුක එන්න වෙනවා කාට හරි. හැබැයි එහෙම දුක එන්නේ නැහැ. හැබැයි ඒ දේ පුද්ගල භවකින් ඇසුරු වෙනකොට අන්න අපිට දුක එනවා. මම කැමති කෙනෙක් ලෙඩ වුණා කිව්ව ගමන්ම දුක එනවා දැන්. එතකොට දුකට හේතුුනේ කැමති කෙනෙකුගේ ඉපදීම මිසක මේ ලෝකේ ජරාව කියන ධර්මයේ නෙමෙයි නිකම්ම දුක බවට පත් උනේ. අර ඉපදීම නිසාම තමයි එක් පුද්ගලයෙකුගේ ජරාව ලැබුණේ. ඒ නිසා ඉපදීම දුකයි කියලා කියනවා. ඉපදීමේ දුක වෙන්නේ සත්ත්ව පුද්ගල භවක ඉපදීම. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා කිව්වෙත් ඒකමයි. ස්කන්ධයන්ගේ නැවත නැවත මම කරගන්නකම. ආයතන ටික ඇසුරු කරගෙන නැවත නැවත මේ පුද්ගලයා හදා ගන්නකම. එතකොට නැවත නැවත මිනිස්සෙක් කියලා සංකල්පයේ තියෙන මට මනුස්ස භවයේ ಜಾතිය තියෙනවා. මනුස්ස භවයේ ಜಾතිය තියෙනකම් මම මිනිස්සෙකුට විඳින්න වෙන දුක් ටික ඔක්කොම මට විඳින්න වෙනවා තමයි. දවසක් බුදුරජාණන් වහන්සේ පාරක් අයිනේ වැඩ ඉන්නකොට ඇවිල්ලා බමුණෙක් අහනවානේ. ඔබ කවුද කියලා? මිනිස්සෙක්ද? නෑ. දෙවියෙක්ද? නෑ. එහෙනම් යක්ෂයෙක්ද? නෑ. එහෙනම් බ්‍රහ්මයෙක්ද? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මිනිස්සෙක් නම් මිනිස්සෙක් කියන්න අවශ්‍ය කෙලෙස් ටික මගේ ළඟ තියෙන්න ඕනේ. මම දෙවියෙක් කිව්වොත් දෙවියෙකුට අවශ්‍ය කෙලෙස් ටික මගේ ළඟ තියෙන්න ඕනේ. මම යක්ෂයෙක් නම් යක්ෂයෙකුට අවශ්‍ය කෙලෙස් ටික තියෙන්න ඕනේ. මම බ්‍රහ්මයෙක් නම් බ්‍රහ්මයෙකුට අවශ්‍ය කෙලෙස් ටික තියෙන්න ඕනේ.
හැබැයි ඒ එකම තැනකවත් හට ගැනීම නැත්නම් ඒ එකම තැනකටවත් අදාළ කෙලෙස් ටික නැත්නම් මට දෙවියෙක්වත්, මිනිස්සෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, යක්ෂයෙක්වත් මොකක්වත් කියන්න සුදුසු නැහැ. ඉතින් සාමාන්‍ය බමුණන් ටිකක් වික්ෂිප්ත වෙන උත්තරයක් නෙමේ. දෙවියෙක්ද කියලා ඒත් නැහැ කියනවා. මිනිස්සෙක්ද කියලා ඒත් නැහැ කියනවා. යක්ෂයෙක්ද ඇහුවාම ඒත් නැහැ කියනවා. බ්‍රහ්මයෙක්ද ඇහුවාම ඒත් නැහැ කියන එහෙනම් කවුද? එතකොට අපිට තේරුම් ගත යුත්තේ තමයි මේ පුද්ගල භව කියන දේ පනවන්නේ, පුද්ගල භව කියන දේ කතා කරන්නේ කෙනකෙනා සතුව තියෙන කෙලෙසයකට සාපේක්ෂව. එතකොට මේ ලෝකේ මේ තියෙන දේවල් උපාදාන වශයෙන් ගත්ත මට මනුස්ස භවක් තියෙනවා දැන් අද. ඒ මනුස්ස භව නිසා මිනිස්සෙකුට අදාළ කෙලෙස් ටිකක් පවත්වනවා. දැන් කෙලෙස් ටික නිසා මිනිස්සෙකුට අදාළ දුක මට ඒ විදිහටම විඳින්න සිද්ධ වෙනවා. එතකොට මිනිස්සෙකුට අදාළ දුකේ හිමිකරුව බවට පත් උනේ මේ ලෝකේ අනිත් දේවල් වෙනස් වෙලා යන නිසා නෙමෙයි. මිනිස්සෙකුට අදාළ කෙලෙස් ටික මම පවත්වන නිසා. එහෙනම් දුක නැති කරන්න ඕනේ නම් මට කරන්න තියෙන්නේ ලෝකේ තියෙන හැමදේම වෙනස් නොවන විදිහට පවත්වා ගැනීම නෙමෙයි. අපි කරන්න යන්නේ ලෝකේ තියෙන දේවල් වෙනස් නොවි පවත්ව ගන්න එකට. හැබැයි අපි කරන්න අත්‍යවශ්‍ය දේ තමයි ලෝකේ තියෙන දේවල් වෙනස් නොවි පැවැත්වීම නෙමෙයි ලෝකේ තියෙන වෙනස් වෙන දේවල් මම මගේ කියලා හම්බෙන මානසික මට්ටම වෙනස් කරගන්න එක. අන්න ඒ මානසික මට්ටම වෙනස් කරගත්තොත් ලෝකේ ඒ කෙනාට දුක එන පැත්ත වැහෙනවා. ඇයි එයාගේ මනසට දෙයක් හසු වෙන්නේ නැහැ. මනසට දෙයක් හසු වෙන්නේ නැති වෙනකොට එයාට දුක උපදින්න තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට දුක නැති කරනවා කියනවට වඩා හොඳයි දුක නූපදින මගක් කියන එකට. ඒ කියන්නේ දුක හටගන්න තියෙන හේතුවම නැති කරලා දාන්න. දුක හැදුනේ යම් හේතුවක් නිසා නම් දුක හැදෙන්න තියෙන හේතුව නැති කරලා තියෙනවා. දුකට ප්‍රතිකර්ම හොයාගෙන යනකොට දුකට හේතුව දැක්කා. දුකට හේතුව දැකලා හේතුව තමයි නැති කළේ. ඒකනේ කිව්වේ තෘෂ්ණා නිරෝධයෙන් දුක නිරුද්ධ වුණා කියලා. තණ්හාව තමයි නැති කළේ. තණ්හාව නැති කරන්න යනකොට තණ්හාවක් නෙමෙයි නැති කළේ. තණ්හාව පවතින්න තියෙන හේතු ටික නැති කළා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati. ඇස ලෝකයේ ප්‍රිය ස්වභාව දෙයක් තණ්හාව උපදින්නේත්ෙහි පවතින්නේත්ෙහි. එතකොට ප්‍රියමනාප බව තියෙන්නේ ඇහැ ළඟ, තණ්හාව උපදින්නෙත් ඇහැ ළඟ, තණ්හාව පවතින්නෙත් ඇහැ ළඟ තමයි. ඒ වගේම රූප ලෝකේ ප්‍රියසාත දේවල් තණ්හාව උපදින්නෙත් එතන, තණ්හාව පවතින්නෙත් එතන. එතකොට ඇහැ රූප කියන මේ දෙක ළඟ තමයි තණ්හාව උපදින්නෙත්, තණ්හාව පවතින්නෙත් කියන මේ දෙකම සිද්ධ වෙන්නේ ඇහැ රූප කියන දේ තුල. කන ශබ්ද කියන මේ දෙක ළඟ. ඊට පස්සේ නාසය සහ ගන්ධය, දිව සහ රස, කය සහ ස්පර්ශය කියන ටික තුල. ඔය ටික නැතුව සැපේන පැත්තක් ගැන හිතන්න පුළුවන්ද? බැහැ. අපි යම් දෙයක් සැපයි කියලා කල්පනා කරනවා නම් එක්කෝ අපි කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති ස්පර්ශ කියන මේ දේවල් වලින් සමන්විත දෙයක් ගැන තමයි අපි කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි රූපය පැත්තේ සැප ඇති බව හිතමින් සැපවත් රූප ලැබීම පිණිස කටයුතු කරන මානසික මට්ටමක අපි ජීවත් වෙනවා. අන්න ඒකට කියනවා කාමසුකල්ලිකානු යෝගය කියලා. ඒ කියන්නේ එළියේ සැප තියෙනවා, තියෙන සැප ලබා ගැනීම පිණිස කටයුතු කරනවා. යම් විදිහකින් කෙනෙක් අවබෝධ කළොත් ඔය සැපයයි කියලා තමන් තුළම පවතින සංකල්පමේ දෙයකට රැවටෙනවයි කියලා එතකොට අන්න ඒක පෙන්නලා දෙනකොට එයා සැප හොයාගෙන යෑම පිණිස බාහිර ලෝකෙට නැඹුරු වෙන්නේ නැහැ. මොකද එයා දකිනවා ඒ සංකල්පමේ වශයෙන් හදාගන්න තැන තියෙන ඇත්ත. ඒ නිසා අපි බොහෝ වෙලාවට කතා කරලා තියෙන අර සූත්‍රයක් තියෙන කුම්මෝපම සූත්‍රය. අර ඉබ්බගේ කතාව. දවසක් ඉබ්බෙක් යනකොට නරිය දකින්න නරියෙක් එනවා. නරිය දකින්න ඉබ්බව, ඉබ්බත් දකින්න නරියව. ඉබ්බ කල්පනා කරනවා අද නරිය හිතනවා ඇති මගේ කෑල්ලක් හරි කඩාගෙන කනවා කියලා. මම නම් එකක්වත් එළියට දාන්නේ නැහැ, ඔක්කොම අකුල ගන්නවා කියලා ඉබ්බ කල්පනා කරනවා. නරිය කල්පනා කරන ඉබ්බෙක් එනවා අද නම් අතක් පයක් හරි එළියට දැම්මොත් එකක් හරි කඩාගෙන කනවාමයි කියලා. ඉතින් මේ දෙන්න හම්බෙලා නරිය බලාගෙන ඉන්නෝ ඉබ්බ එකක් හරි දායි කියලා. ඉබ්බ එකක්වත් දාන්න නැති ඉබ්බත් ඉන්නවා. අන්තිමේටම නරිය බලන් ඉඳලා ඇති වෙනකම් බලන් ඉඳලා යනවා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝ දහම් බික්ඛු මනෝ විතක්කේ.
ඉබ්බ හරියට තමන්ගේ කටුව ඇතුළට අවයව ටික අකුල ගත්තා වගේ අපිට කියනවා මනෝ විතර්ක ටික හකුලෝ ගන්න කියලා. මනෝ විතර්ක කියලා කියන්නේ හිතේ පවතින විතර්ක, හිතේ පවතින සිතුවිලි. එතකොට හිතේ පවතින විතර්ක මොනවද අපිට? අපිට හිතේ පවතින විතර්ක තමයි ගෙවල් දොරවල්, අම්මා තාත්තා, දුව පුතා, යාන වාහන, මේවා හොඳ දේවල්, මේවා නරක දේවල්. මේ ඔක්කොම මනෝ විතර්ක. මේ මනෝ විතර්ක එළියට දානවා කියන්නේ මොකද්ද? මනෝ විතර්ක එළියට දානවා කියලා කියන්නේ අර හිතේ පවතින සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දේ අපි බාහිර ලෝකේ පවතින දෙයක් කියලා හිතනවා. ඒ කියන්නේ දැන් අම්මා කියලා අපි දන්නේ, අම්මා කියලා අපි හිතන්නේ බොහෝ කාලයක් තිස්සේ අපි ඇසුරු කරපු සංකල්පනාවක් නේ. පුංචි කාලේ ඉඳලා අපි දැකලා අම්මා කියලා ඇසුරු කරපු දේ නිසා අපිට ඒක සංකල්පමය වශයෙන් තියෙනවා. හැබැයි පුංචි කාලේ ඉඳලා දැකපු දේ දැන් ඇත්තේ නැහනේ. හැබැයි අපි දැන් හිතේ තියෙන සංකල්පනාව අපි දකින්නේ අර එළියේ තියෙන දේ හැටියට. අන්න අපේ මනෝ විතර්කය අපි එළියට දානවා. අම්මම වෙන්න ඕනේ නැහනේ අම්මා කියන්නේ නේ. අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මනෝ විතර්ක කියන දෙයට වස්තු වෙන විශේෂ වෙනස් වෙන්න පුළුවන්. පුංචි කාලේදී ඒ නිසා වෙන කෙනෙක් හදාගත්තත් ඒත් අම්මා කියලා කියනවා. මම පුංචිම කාලේ අපේ කිරියම්මලා ගෙදර ඇවිල්ලා ටික දවසක් ඒ කියන්නේ ආච්චිලාගේ ගෙදර ඇවිල්ලා ටික කාලයක් ඉඳලා තියෙනවා මාසෙකමාරක් විතර. ඉඳලා ඊළඟට අම්මාවට පස්සේ මේ ඔයා නෙමෙයි මගේ අම්මා මේ ඉන්නේ කියලා මම ආච්චි ළඟට යනවා. ඉතින් එතකොට දැන් ඒ වෙලාවේදී ගත්තොත් මගේ ඇත්තම අම්මා මට කොච්චර කිව්වත් ආච්චි තමයි. ඇයි එතකොට ඒ දැකලා ඒ අම්මා විදිහට ඇති වෙලා තියෙන සංකල්පනාව. එතකොට අපි අම්මා කියලා ඇසුරු කරන්නේ සංකල්පමය වශයෙන් හදාගත්ත දෙන්නේ. සංකල්පමය වශයෙන් හදාගත්ත දේ අපි හැම වෙලාවකදීම පතිත කරනවා බාහිර රූපෙට. ඒක හරියට අර ප්‍රොජෙක්ටර් එකක් බිත්තියට දාලා චිත්‍රපටියක් බලනවා වගේ. ඒ කියන්නේ තිරයට ප්‍රොජෙක්ටර් එකකින් චිත්‍රපටියක් දැම්මට පස්සේ ඒ විදිහට ප්‍රක්ෂේපණය නැතිනම් ඒ ප්‍රොජෙක්ටර් අපි බලනකොට ප්‍රොජෙක්ෂන් එකෙන් බලනකොට අපිට පේනවා ලස්සන රූප, ලස්සන දේවල් එහෙට මෙහෙට යන දේවල් අපිට පේනවා. ඇත්තම කතාව ගත්තොත් අපි බලන් ඉන්නේ මොකක් දිහාද? අපි බලන් ඉන්නේ අර තිරේ දිහා. එතකොට නැතිනම් බිත්තියක් දිහා. බිත්තිය දිහා බලන් ඉන්නකොට අපිට අරක පේනවා. ඒ වගේ අපිට ඇහැට පේන දේ දිහා බැලුවොත් එහෙම සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවතින වර්ණ රූපයක් කියන එක තමයි අපිට ඇහැට පේන්නේ. එච්චරයි. බිත්තියයි ආලෝකයයි අපිට පේනුනේ අතන. එතකොට ඒ ටික පේන තැනක අපි චිත්‍රපටිය බැලුවා වගේ අපිට ඇහැට පේන්නේ සතර මහා ධාතුව නිසා පවතින වර්ණ රූපය. වර්ණ රූපයේ පේන තැනක අපි පුංචි කාලේ ඉඳලා ඇසුරු කරපු සංකල්ප සිතුවිලි ටික තියෙනවා අම්මා කියලා. අපි ඒ ටික මෙහෙන් දැනගන්නවා. අපි හිතනවා හැබැයි අපි දැනගත්තේ එළියේ ඉන්න අම්මමයි කියලා. අපි දන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ, අපි ඇත්තටම දැනගත්තේ අපි හිතෙන්ම උපද්දගත්ත සංකල්පයේ මිසක් බාහිර පවතින රූපේ නෙමෙයි අපි ඇසුරු කළේ කියලා. ඒ හින්දා අපි ඇත්තටම කැමතියි කියලා ආදරෙයි කියලා කිව්වොත් අපි ආදරය කරන්නේ අර එළියේ තියෙන සතර මහා ධාතුවටත් නෙමෙයි වර්ණ සටහනටත් නෙමෙයි අපි ආදරය කරන්නේ සංකල්පමය වශයෙන් අපිට උපද්දපු අම්මා කියන දෙයට. වෙනස් වෙන්නේ සතර මහා ධාතු රූපේ. සතර මහා ධාතුවක් වෙනස් වුණා කියලා අපිට දුක එන්නේ නැහැ. හැබැයි අපිට දැන් අර ප්‍රොජෙක්ෂන් එක නැතිනම් ප්‍රොජෙක්ටරෙන් අර දාන්න බැරි වෙනකොට අපිට හිතෙනවා අම්මා නැහැ කියලා දැන්. පතිත වෙන බිත්තියේ පොඩි ඇද්දපළදු තිබ්බොත් එහෙම ඒක ඇද වෙලා වගේ තමයි පින්තූරය ඇද වෙලා වගේ තමයි දැන් අපිට පේන්නේ. එතකොට අපි කියනවා අම්මා ලෙඩ වෙලා කියලා දැන්. එතකොට ලෝකෙ තුල දැන් අපිට අම්මා ලෙඩවීම නිසා එන දුක, අම්මා මැරෙන නිසා එන දුක අපිට විඳින්න පුළුවන්. අපි කියනවා අපි මේ දුක විඳින්නේ එහෙ වෙනස් වෙන නිසාමයි කියලා. ඇත්තටම අපි මේ දුක විඳේ එහෙ වෙනස් වෙන නිසාද? එහෙම නැතිනම් වෙනස් වෙන රූපයක් අනුව මෙහි සංස්කාරයේ මනෝ විතර්කේ බාහිරට පතිත කළ නිසාද? අපි ඇත්තටම දුක විඳින්නේ මෙහි හදාගත්ත මනෝ සංකල්පනාව, මනෝ විතර්කය බාහිර ලෝකෙට පතිත කරපු බව නිසා. බාහිර ලෝකයට යම් කිසි විදිහකින් යම්ම මනෝ විතර්කයක් එළියට දැම්මොත් අපි කියව නරියට අහු වෙනවා කියලා. නරිය කියලා කිව්වේ මාරයට නමක් ඒක. මාරයට නමක් කියනකොට ඒක කිලේශ මාරයටත් වෙන්න පුළුවන්, ස්කන්ධ මාරයටත් වෙන්න පුළුවන්. එතකොට මෘත්‍යු මාරයා ඉක්මවා මරණය කියන දේ නොඉක්මවන මට්ටමක් වෙන්නත් පුළුවන්. දේව පුත්ත මාරයා ඉක්මවා යන්නේ නැති මට්ටමක් වෙන්නත් පුළුවන්. එතකොට අපි මාරයාගේ විශේෂ කොහෙන් ගියත් ඉන්නේ.
ඒ කියන්නේ තව කෙනෙක් යටතේ තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි දැන් අපිට සිද්ධ වෙනවා තව කෙනෙක් යටතේ බොහෝම කල්පනාකාරීව ජීවත් වෙන්න. ඇයි මේ සංකල්පනාව පවත්වන්න නම් අපිට බාහිර වස්තුව රකින්න එපේ දැන්. ඒ නිසා අපිට ඒක ලෙඩ නොවි තියාගන්න ඕනේ. ලෙඩ වුණොත් ඒකට අප උපස්ථාන කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙන අපිට කරන්න. හැබැයි අපිට ඒත් පුළුවන් සීමාව ඊටාම ස්වල්පයි. වෙනස් වෙන දේ වෙනස් වෙනවා. එතකොට ආයේ දුක කියන දේ එනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට දුක කියන දේ හදාගෙන දුක කියන දේ උපද්දගෙන ජීවත් වෙන ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේක දකින්න හොඳටම මේ දෙක දෙකක් කරලා. තමන්ගේ මනෝවිතර්ක එළියට දාන්න එපා. ඉබ්බට අර තමන්ගේ අංග ටික අතපය ඔළුව වලිගේ එළියට දාන්න නැතුව ඇතුළට දාගත්තා වගේ කටුව ඇතුළට අකුලව ගත්තා වගේ මේ මනෝවිතර්ක ටික එළියට දාන්න නැතුව ඇතුළේ තියාගන්න කිව්වා. ඇතුළේ තියාගන්න කියලා කිව්වේ නුවණින් මේ ටික වෙන් කරගන්න. එළියට දාන්න එපා. එළියට දාන්න එපා කියලා කියන්නේ මේ මනෝවිතර්කය එළිය අර බොහෝ කාලයක් තිස්සේ තියෙන දෙයක් හැටියට මෙනෙහි කරන්න එපා. ඒක මනෝවිතර්කයක් හැටියට දකින්න. එළියේ තියෙන දේ එතකොට අපිට පේනවා අපේ සංකල්පනාව පවත්වන්න බැරි දෙයක් හැටියට. මහා භූත රූපය හෝ වර්ණ සටහන කියලා කියන්නේ අම්මා නෙමෙයිනේ. පඨවි ධාතුව අම්මද, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුව, එහෙම නැතිනම් ඒ නිසා හැදුණු පාට ටික වර්ණ සටහන ඒකක්වත් අම්මා නෙමෙයි. එතකොට සතර මහා ධාතු සහ වර්ණ සටහනකින් තොර දෙයක් අද අපිට හම්බ වෙන්නෙත් නැහැ නේද එතන තිබිලා. අතීතේ හම්බ වුණෙත් නැහැනේ. එතකොට ඒ ටිකම විතරයි පැවතුනේ එකම ටික. අතීතය ආවෙත් ඒ විදිහේම අනාත්ම ධර්මතා ටිකක්. වර්තමානයේ හම්බෙන්නෙත් ඒ ටිකක්. අනාගතේට හම්බෙන්නෙත් ඒ ටිකක්. එතකොට ඒ ටික ඇති තැනකනේ අපි මෙහෙත් අම්මා කියලා උපද්ද ගන්න කියන එක දකිනකොට Tamanට පේනවා Tamanගේ සංකල්පනාව වැරදි කියලා. Tamanගේ සංකල්පනාව වැරදි කියලා කියන්නේ Tamanට මේක පතිත කරන්න තැනක් නැහැ. අපිට ප්‍රොජෙක්ටර් එකක් අරගෙන අපිට බිත්තිය තිබ්බොත් අපි බිත්තියට ගහලා බලන්නේ ඒක. හැබැයි බිත්තිය නැත්තම් නිකම්ම අහසට ගැහුවට අපිට පේනවද? අහසට ගැහුවට ඒ දේ පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඒක පතිත වෙන්න තැනක් නැහැ. අන්න ඒ වගේ අපේ මනෝවිතර්කේ පතිත වෙන්න තැනක් නැත්තම් ඒකට කියනවා අනුපට්ඨිතයි කියන. නැතිනම් පතිට්ඨිත නැහැ කියලා කියනවා. එතකොට අපතිට්ඨිත කියලා කියනවා. අපතිට්ඨිත කියන්නේ පතිට්ඨිත නැහැ කියන පිහිටා සිටින්න තැනක් නැහැ කියලා. පිහිටා සිටින්න තැනක් නැති වෙනකොට ඒක එතනම හටගෙන එතනම නිවි යන දෙයක් බවට පත් වෙනවා මිසක තව තැනකට යන්නේ නැහැ. අපේ හිත හැම වෙලාවකදීම එක්ක රූපය අසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා තමයි අද අන්න කපුටෙක් කියලා කියනකොට කපුටෙක් ගැන ඔයගොල්ලන්ට හිතේ මැවිලා පේනවා. එතකොට මොකක් හරි සින්දුවක් හරි මොකක් හරි ශබ්දයක් ගැන කිව්වොත් ඔයගොල්ලන්ට ඒ ශබ්දය ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. ගන්ධයක් රසයක් ගැන කිව්වොත් ස්පර්ශයක් ගැන කිව්වොත් ඒක අනුව ඔයගොල්ලන්ට හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඒකට තමයි කියන්නේ අපි මනෝවිතර්ක සම්පූර්ණයෙන්ම එළියට දාලා තියෙනවා. ඒ ඔක්කොම එළියේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ඉන්නේ මායාවේ විශේෂම තමයි හැම වෙලාවකදීම. මේ මනෝවිතර්ක ටික හැකිලෙනවා නම් යම් විටක අපිට පේන්නේ හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වුණා. ඒ රූපේ අතීතයේ ඉඳලා මේ මොහොතට පැවැත්මක් නැහැ. මේ මොහොතේ ඉඳලා අනාගතයට පැවැත්මක් නැති බව අපිට පේනකොට අපිට පේනවා රූපය පුද්ගල බවක් නැහැ කියන එක. ඒ කියන්නේ ඉන්න මට තව අය හම්බෙලා නෙමෙයි. මට ලෝකයේ ගොඩ නැගිලා නැහැ. මේක ඇතුලේ කතා කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් කාරණා බොහොම සියුම්ව දැස ගන්න තැන් තියෙනවා. මොකද පුද්ගල බව කියන එක මම මගේ කියලා ගත්තකම නිකම්ම උපදින්නේ අපිට හැම වෙලාවකදීම ස්පර්ශ ආයතන 6කම එකතුවක් තමයි හම්බ වෙන්නේ. ස්පර්ශ ආයතන 6ෙම එකතුවක් කියලා කියන්නේ කනට ඇහෙන්නේ පුංචි ශබ්ද මාත්‍රයක් වෙන්න පුළුවන්. ශබ්ද මාත්‍රයක් හම්බෙන තැනක ශබ්දෙට ප්‍රතිචාර දක්වන්නේ එළියට දාන්න එකක් නෙමෙයි අපි. එළියට දාන්නේ ඇහක් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන, කයක් තියෙන මට තමයි සද්දය ඇහුනේ. අර ආයතන ටිකේ ඔක්කොගේම අත්දැකීම තියෙන මට තමයි සද්දය ඇහුනේ. පේන්නේ වර්ණ සටහනක්. වර්ණ සටහන පේන තැනක අර ආයතන ටික ඔක්කොගේම අත්දැකීම තියෙන මම තමයි මේ රූපේ දැක්කේ. එතකොට අර රැස් කරගන්න ආයතන 6ෙන්ම රැස් කරගන්නව පුද්ගල බව එන්න පුද්ගල බව තර වෙනවා. පුද්ගල බව තර වෙනවා කියලා කියන්නේ ජාතිය නැතිනම් දුක එන්න පුළුවන්කම එන්න ලොකු වෙනවා කියන එක. එතකොට අපිට අරමුණු කරන්න තියෙන විශේෂ යම් පමණකට තියෙනවා නම් එපමණකටම අපිට දුක ගේන්න පුළුවන් වටපිටාව තියෙනවා.
ඒ වගේම සසර කියන දේත් එච්චරකටම හිස් වෙලා නැහැ. ඒ කියන්නේ අපිට ඒ හැම ඕනම තැනකින් අරමුණක් අරගෙන ඕනම තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාවේ කෙලවරක් නැහැ වගේම අවිද්‍යාව නිසා රැස් කරගත්ත කර්මවලත් කෙලවරක් නැහැ. දැන් අද අපේ හිතේ හැකියාවට කයේ හැකියාව සීමා වෙලා නිසා අපිට එන්නේ මේ ජීවිතේදී ගත්ත අරමුණු ටික විතරයි. අනිත් ඔක්කොම මේ ජීවිතේදී ගත්ත භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා කියනවා. මේ ජීවිතයේ ඇති බවට අල්ලගත්ත අරමුණු වලින් වැහිලා තියෙන්නේ ඔක්කොම. ඒ හින්දා අපිට එන්නෙම මේ ජීවිතයේ ළඟදි ගත්ත අරමුණු තමයි ප්‍රකටව නැගෙන්නේ. හැබැයි අතීතයට ගියපු දේවල් අපිට අමතකයි. ඒ කියන්නේ මේ කයට සාපේක්ෂව ඒ ටික ඔක්කොම අමතක වෙලා තියෙනවා. යම් කිසි වෙලාවක මේ කයෙන් හිත මිදුනොත් මේ කයේ හැකියාවෙන් හිත අයින් වුණොත් ඒ වෙලාවට හිතේ හැකියාව තමයි එතන වැඩ කරන්නේ. හිතට කාලය නැහැනේ. කාලය තියෙන අපි මේ කයකට රූපයකට සාපේක්ෂවනේ කාලය කතා කරන්නේ විනාඩිය දෙක කියලා අපි කතා කරන දේවල්. හැබැයි මනසට සාපේක්ෂව කාලේ නැහැනේ. ගිය අවුරුද්ද කියලා අපි මෙනෙහි කරන එකටත් එක සිතුවිල්ලක වෙනසක් නේ තියෙන්නේ අපිට. ඒ හින්දා ඒකට කාලේ නැහැ. කල්පෙද දෙකද කියලාත් නැහැ ඒකට. ඒ ඕන තරම් කාලෙක ඉඳලා කරපු දෙයක් සිහිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි හිතේ හැකියාව. එතකොට හිත দমনය නොකරගත්තොත් කර්ම කියන දේවල් එන්න පුළුවන්කම කර්ම බීජ රැස් කරගත්ත සාගරයක් තියෙනවා අපි ළඟ. ඒ හින්දා ගතිය කියන දේ කොතෙන්ට යයිද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එච්චර අපි ඉන්න තැන අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත බව නිසා තමයි අපි නිවැරදිව හික්මිය යුත්තේ අද හිත দমনය කරගන්න. හිත দমনය නොකරගත්තොත් මොකද වෙන්නේ? අර හැම තැනකම එන නිමිති ඇසුරු වෙන්න සිද්ධ වෙනවා. අද පේන රූප ටිකේ මේ අඩු වෙලා තියෙන, ඒ කියන්නේ අර සස්සරේ ඉඳන් කරපු මහා විතර්කවල හිත විසිරෙන්නේ නැතුව එක පුංචි සීමාවක විතරයි මේ හිත කියන සතාව නතර කරලා තියෙන්නේ. හිත කියන්නේ මහා දරුණු සතෙක් නම් ඒ සතාව අද බොහොම කොටු කරලා සීමා සහිත තැනක මේ නතර කරලා තියෙන්නේ. මේ ජීවිතේ ගත්ත අරමුණු ටික විතරයි අද අපිට තියෙන්නේ. හැබැයි යම් වෙලාවක මේ ජීවිතේ ගත්ත අරමුණු ටික අතහැරෙන තැන කොටු කිරීම අතහැරුණොත් එහෙම කොයි විදිහට එයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ හින්දා තමයි මේ කොටු කරගත්ත වෙලාවේ මේක দমনය කරගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අපි කොටු කරගත්ත වෙලාවේ দমনය කරගන්න ඕනේ කියලා කියන්නේ මේ අරමුණු ටිකේ ඇත්ත දකින්න බෑ නම් අපි හිතන්න එපා මොන වෙලාවකවත් මරණාසන්න මොහොතේ නම් සිහිය උපද්ද ගන්න පුළුවන් වෙයි කියලා. ඇයි අනන්ත අප්‍රමාණ සසරක කරපු මහා කර්ම ප්‍රවාහයක් තියෙනවා. එදාට එන්නේ මේ කයෙන් ගත්ත අරමුණු විතරක් නෙමෙයි. සසරේ ඉඳලා ගත්ත ඕන අරමුණක් එන්න පුළුවන්කම තියෙන. එදාට අපිට ඕන විදිහට අරමුණු දකින්න පුළුවන් කමක් නැහැ අපිට. ඒ කියන්නේ හීනේ පේනකොට හීනයකින් බය වෙනකොට අපිට පුළුවන් කමක් නැහැ මේක හීනයක් කියලා දැකලා හීනෙන් නැගිටින්න. ඒ වගේම තමයි සසරේ ඉඳන් කරපු කර්ම තියෙනවා නම් සසරේ ඉඳන් කරපු කර්මවල දේ අපිට පෙන්눔 කරනකොටත් එතනින් අපිට මේක වැරදි කියලා නැගිටින්න පුළුවන් කමක් නැහැ. අද මේ කායික මට්ටම තියෙන නිසා තමයි අපිට ඒක පහසුවක් තියෙන්නේ. ඒක හීනයක් කියලා කියන්නේ අද මේ තියෙන ප්‍රകൃතියට සාපේක්ෂවනේ. හැබැයි හීනේ පේන වෙලාවට හීනේ ඇත්තමනේ. එහෙනම් මේ කය අතහැරිලා ඒක ඒ මට්ටම මානසික මට්ටම ජීවිතේ වෙනකොට ඒ ඕන දෙයක් අපිට මැවිලා පේන්න පුළුවන් හැකියාව හිතේ විතර්කමය හැකියාව පවතිනවා. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න ඕනේ මේ කායික හැකියාව තියෙන කාලෙදී අපි පුළුවන් තරම් නිවන් දකින්න උත්සාහවත් වෙන තැනට හිත ගන්න. අපි සියලු රූපායතනයන්ගෙන් මිදෙනවා එක තැනකින් මිදුණා. එක රූපයක ඇත්ත දැක්කොත් ඇත්තටම රූපායතනයේ ස්වභාවය ඇත්ත දැක්කොත් සියලු රූපායතනයේ ඇත්ත තමයි දැකලා තියෙන්නේ. අඟුලිමාල තෙරුන් වහන්සේ මිදුනේ අර මරපු ඔක්කොම පුද්ගලයන්ගෙන් මිදුණනේ. ආය සසරට යන්න කිසිම හේතුවක් ඇත්තේ නැහනේ. මරපු කෙනෙක් කවුරුත් ඇත්තේ නැති කළා අන්තිමේට. මරපු මිනිස්සුયો නෑ. මරපු මිනිස්සුયો නැත්තම් මිනිස්සුયો මරපු කර්ම වෙන්න පුළුවන් කමකුත් නැහනේ. ප්‍රතිසන්දි පිණිස හේතු වෙනවා නම් ඒ කර්මය ඒ සියලු කර්මය නැති කළා දැම්මා. ඇයි කර්මය නැති කළේ? මරන්න මිනිස්සු හිටියානම් මරපු මිනිස්සුත් හිටියානම් අනිවාර්යෙන් විඥානක් හිටියක් ඒක. හිත බැස ගන්නවම තමයි අර මිනිස්සු මරපු දේ අසුරු කරගෙන. හැබැයි මරපු මිනිස්සු කියන තැන හම්බ වෙන්නේ නැත්තම් මරන්න මිනිස්සු හිටියෙත් නැත්තම් වර්තමානයේ ඇත්තෙත් නැත්තම් අනාගතයට හම්බ වෙන්නෙත් නැත්තම් හටගෙන නිරුද්ධ වුණ රූපයත් හටගෙන නිරුද්ධ වෙන තමන්ගේ මනස කියන ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව හම්බ වෙනවා අන්න ඒ ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව හම්බ වෙන තැනක කිසිම විදිහකින් පුද්ගල බවක හට ගැනීමක් නැත්තම් මිදිලා තියෙන්නේ දැන්
අර මරපු ඔක්කොගෙම මිදිලා තියෙන්නේ. ඇයි සියලු කර්මයන්ගෙන් මිදිලා. ඒ විදිහටම අපිට එක රූපායතනයකින් අද දවසේදී මිදුනොත් මිදිලා තියෙන අනන්ත සසරේ ඉඳලා කරපු අර සියලු කර්මයන්ගෙන් අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා দমনය කරගන්න තියෙන එකම හිතයි. මනෝ විතර්ක ටික එළියට නොදී අල්ලගෙන තියාගන්න එක. ඒක තියාගන්න පුළුවන් කමක් නැහැ අපිට රූපයේ අනිත්‍ය දකින්න නැත්තම්. ඒ නිසා අපි මුලින්ම රූපයේ අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය එකපාර පේන්නේ නැති වෙන නිසා තමයි අපි ඉන්න මට්ටම බොරු කරන්න අවශ්‍ය නිසා තමයි සතර සතිපට්ඨානයක් දේශනා කරන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානයෙන් කරන්නේ මේ සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට හම්බෙන මේ රළු මට්ටමේ තියෙන ස්වභාවය යටපත් කරලා දාන එක. ඒ කියන්නේ මේ මමමයි ජීවත් වෙන්නේ මේ දරුවමයි ජීවත් වෙන්නේ කියන මට්ටම හොල්ලලා දානවා. එයි කෙස් ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු මේ කොටස් ටික මෙනෙහි කරනකොට අපිට පේනවා කෙස් කියන ස්වභාවය අරගෙන බලනකොට මේ කෙස් කියන්නේ මමවත් මගේවත් නෙමෙයි. කෙස් කියන බව තුල මම හිටියේ නැහැ. ඊට පස්සේ මේ කෙස් කියන්නේ දරුවද කියලා බැලුවොත් කෙස් කියන්නේ දරුවවත් නෙමෙයි. කෙස් කියන්නේ අම්මද තාත්තද කියලා බැලුවොත් නෑ කෙස් කියන්නේ අම්මා තාත්තත් නෙමෙයි. අපිට පේනවා මේ කෙස් කියන ස්වභාවය හැම දෙයක් නෑනේ. ඒ විදිහටම ලොම් හම්මස් නහර එක එක අරගෙන බලනකොට එකකව සත්ත්ව පුද්ගල බවක් නෑ. එහෙනම් අපිට එතන තියෙන අනාත්ම ලක්ෂණයක් ප්‍රකට කරනවා. ඒ කියන්නේ මේ එකක්වත් සත්ත්ව පුද්ගල භවෙන් ඇසුරු කරන්න පුළුවන් තැනක නෙමෙයිනේ තියෙන්නේ කියන අවබෝධය අපිට සතිපට්ඨානය තුල ගෙනල්ලා දෙනවා. ඒක තමයි සතිපට්ඨානෙ කරන මූලිකම දේ වෙන්නේ. අන්න ඒ විදිහට යනකොට තමයි මේ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපිට එහෙනම් කොහොමද පුද්ගලයෙක් හම්බුනේ කියන ප්‍රශ්නේ අපිට හම්බ වෙන්නේ. එතකොට මේ එකක්වත් සත්වයක් නෙවෙයි නම් පුද්ගලයෙක් නෙවෙයි නම් සත්ව පුද්ගලයෝ නොවන අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපි තම තමන්ගේ මනස තුලම සකස් කරගත්ත දෙයකින් නේද පුද්ගල බව හදාගත්තේ. රූපයේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන බව නේද කියලා අපිට පුළුවන්කම තියනවා ඒ ඔස්සේ Nirodhe අනුව දකිමින් වාසය කරන්න. එතකොට මේ සතිපට්ඨානය අනුව බලමින් වාසය කරනකොට අපිට ඉස්සෙල්ලාම අර රළු මට්ටමේ තියෙන කෙලෙස් ටික මුලින් දුරු කරගන්න පුළුවන්. ඒ මට්ටමේ කෙලෙස් ටික දුරු වෙන කෙනාට තමයි ස්කන්ධ මට්ටම ප්‍රකට වෙන්නේ. ස්කන්ධ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ. එයාට පුළුවන් ඇහැට පේන රූපේ ඉතුරු නැතුවම වර්ණ සටහනක් විදිහට හටගෙන නිරුද්ධ වුණා කියන බව දකින්න පුළුවන්. ඒ නිරුද්ධ වෙච්ච බව දකින්න එයාට පේනවා නාම ධර්මතා ටික හටගෙන නාම ධර්මතා ටික නිරුද්ධ වෙන බව ඒහා සමගාමීවම දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම දකින්න කෙනාට ලෝකයක් හම්බ වෙන්නේ ලෝකයක් හම්බ වෙන්නේ කියලා කියන්නේ දැන් ඇහැට දැකපු රූප නැත්තම් මම හිටිය කියන එක කියන්න බෑනේ කවදාවත්. දැන් අද ඕගොල්ලෝ මෙතෙන්ට ආවා කියලා මෙතන හිටිය කියලා ඔප්පු කරන්නේ කොහොමද? මෙතන හිටිය කියලා ඔප්පු කරන්න වුණොත් ඕගොල්ලෝ ඔප්පු කරන්න වෙන්නේ එක්කෝ මෙතන දැකපු දේවල් කියන්න වෙයි. එක්කෝ මෙතනදී අහපු දේවල් කියන්න වෙයි. එක්කෝ විඳපු දේවල් ගැන කියන්න වෙයි. ওই විදිහටනේ අපිට ඔප්පු කරන්න වෙන්නේ මම මෙතන හිටියයි කියලා. එතකොට ඒ එකක්වත් ඔබ නෙමෙයිනේ. ඒ එකක්වත් Taman නෙමෙයි. ඕගොල්ලෝ හිටියා කියන එක ගැන කියන්න ගිහලා ඔයගොල්ලෝ කුටිය ගැන කියයි. ඕගොල්ලෝ මෙතෙන්ට ආවා කියන එක ගැන කියන්න ගිහිල්ලා ඒක කන්දක් නේද කියලා කන්ද ගැන කියයි. කැලේ ගැන කියයි. පාර ගැන කියයි. මහන්සිය ගැන කියයි. එකක්වත් Tamanද? Taman නෙමෙයි. Taman හිටපු බව පෙන්වන්න එකක්වත් නැහැනේ. එහෙනම් Taman ඉඳලා තියෙන්නේ කොහෙද? Taman ඉඳලා තියෙන්නේ ඔබ ඇසුරු කරන ඔය හැම අරමුණක් තුළම විඳින්නේ මම කියන දේ තමයි සංකල්පමය වශයෙන් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ගන්න හැම අරමුණක් එක්කම Taman තමයි Tamanට ගොඩ නැගිලා තියෙන්නේ. හැම වෙලාවකදීම ඒ හැම මොහොතකම Tamanගේ ඉපැත්ම Taman සිද්ධ කරගෙන තියෙනවා. හිත හැම වෙලාවකදී මේ අරමුණුත් එක්ක යනවා. ඒ තරම් සියුම්ම යන දේ කඩන්න නම් අපිට ඒ ධර්මය හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට පෙන්වන්න ඕනේ. රූපය කියන දේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට දැක්කොත් අපිට අතීත රූපේ දැන් දකින්න බෑ නම් මේ කලින් මොහොතේ හටගෙන නිරුද්ධ වුණ වර්ණ සටහන දැන් දකින්න බෑ නම් එහෙනම් කලින් ඒ රූප දැකපු මම ඉන්න පුළුවන්ද? ඒ මම ජීවත් වුණා කියපු තැන තමයි අපි නැති කරලා තියෙන්නේ. අපි මේ මම ජීවත් වුණා කියපු බාහිර ආයතනය තමයි නැති කරලා තියෙන්නේ. මම දැක්ක කියපු දේ අපි නැති කරලා තියෙනවා. එහෙනම් දැකපු මම පවත්වන්න තැනක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අර කිව්වනේ අර ප්‍රොජෙක්ෂන් එක දාන්න පතිත කරන්න තැනක් නැහැ කියලා. බිත්තියක් නැහැ කියලා. අන්න ඒ වගේ ඔබට ආයතන ටික බාහිරව හම්බ වෙන්නේ නැත්තම් මෙහි ඇති කරන දේ පතිත කරන්න තැනක් නැති නිසා ඒක නොපෙනී යනවා.
ඒකට කියනවා අනුත්පාද නිරෝධයක් කියලා. ඒ කියන්නේ නොහට ගන්න බවකට ගිහිල්ලා. ඒ කියන්නේ අම්මා ලෝකේ ජීවත් වෙනවා. අම්මා ජීවත් වෙනකොට ඔබ අම්මට තණ්හා නොකර ඉන්නව නෙමෙයි. තණ්හා නොකර ඉන්න අම්මා කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඔබට ලෝකයක් හම්බ වෙන්නේ නැති කම නිසා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අම්මට සලකන්නේ නැති වෙයිද, අම්මා ගැන බලන්නේ නැති වෙයිද කියලා. නෑ, සම්මුති නුවණ නෙමෙයි මේ නැති වෙලා තියෙන්නේ. මොකද ප්‍රශ්නේ තිබුණේ දැනගන්න එකේ නෙමෙයි. දැනගන්නේ එළියේ තියෙන දෙයි කියලා දැනගත්ත දේ එළියට දාලා බලන එකේ ප්‍රශ්නේ තිබුණේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තිබුණේ එළියට අර බිත්තියට පතිත කරලා ඒක වින්දන ලෝකයක් එළිය හදාගන්න එකේ මිසක දැන ගැනීම තුල නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. කැමරාවීමේ නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. ඒක එළියට පතිත කරලා බලන එකේ ප්‍රශ්නේ තිබුණේ. ඒ හින්දා නැති කරන්නේ එළියට පතිත කරලා බලන කොටස මිසක දැනගන්න කොටස නෙමෙයි. ඒ නිසා අම්මා දැක්කොත් අම්මා කියලා අඳුන ගන්න බැරි වෙනව එහෙම නෙමෙයි. අඳුන ගනි. අඳුන ගන්න දේ එළියේ තියෙන දෙයි කියලා රැවටෙන මෝඩකම නෑ හැබැයි. ඒකින්ද එයාට ලෝකෙ තුල ඉන්න අම්මා ඉන්නවද කියලා අහුවොත් එයාට දෙන්න වෙන උත්තරේ අම්මා ඉන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි අම්මව දැකලා නැද්ද කියලා අම්මට සලකලා නැද්ද කියලා අහුවොත් නෑ, එයා සලකලා තියෙනවා. අපිට තර්ක කරන්න පුළුවන් ලෝකය තියෙන අපිට ලෝකේ ඇත්ත කරගත්ත අපිට ආර රහතන් වහන්සේ අම්මට සලකන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. ඇත්තම කතාව රහතන් වහන්සේට සලකන්න අම්මා කෙනෙක් හෝ තමන්ව හම්බ වෙලත් නැහැ. ඒ නිසා තමයි රහත් කියලා කියන්නේ. ඒ නිසා ඒ බඳු සියුම් වුණ දර්ශනයකට අපේ හිත අරගෙන යන්න තියෙනවා. ඒ සියුම් වුණ දර්ශනයකට අපිට අරගෙන යනකොට අර වගේ සතර සතිපට්ඨානයක ඉඳලා අපේ මනස ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන අපිට ඉදිරියට යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා පුංචි තැන ඉඳලා අපිට පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අද ඔබ ඉන්න මට්ටම බොරුවක් කියලා ඔබට පෙන්වලා දෙන්න පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගිකයි. විදර්ශනාව පැත්තෙන් පටන් ගන්නවා නම් ඔබට ඇති බවට හම්බ වෙන එක අරමුණක් දිහා බලාගෙන ඒ අරමුණේ ඇත්ත දකින්න පුළුවන් නම් හැම වෙලාවකදීම ඒ අරමුණ ගැන මානසිකාරය කරන්න පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම එහෙම නැත්නම් ඔබට හැම වෙලාවකදීම ඒ විදිහට එක අරමුණක තියෙන දේ ගැන නුවණ ඇති කරගෙන ඔබට සිහිය පවත්වන්න පුළුවන් නම් තමන් කියන බව ගොඩනැගෙන පැත්ත ගැන. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙතන කුටිය තියෙනවා කියලා අපි දැනගන්නවා කියලා. මේකේ කුටිය සහ තමන්ව බෙදා ගන්න පොඩ්ඩක් උත්සාහවත් වෙන්නකෝ. මොකද්ද කුටිය කියන්නේ, මොකද්ද තමන් කියන්නේ කියලා. සතර මහා ධාතුව සහ උපාදාය රූප කියන එක කුටියක් නෙමෙයි. එතකොට අපි කියනවා ඒකට රූපස්කන්ධය කියලා. රූපස්කන්ධයේ ඇති තැනක කුටිය කියලා එකක් අපි මෙහි දැනගත්තා. දැනගත් එක කුටියක් නෙමෙයි. එතකොට කුටිය කියන එක පනවන්න දෙයක් හම්බෙලා නැහැ. එතකොට අපි කුටිය කියලා ඇසුරු කරලා තියෙන්නේ ස්කන්ධ ටිකක්. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ටිකේ ප්‍රතිඵලයෙන් අපිට කුටියක් හම්බ වෙනකම. එතකොට කුටිය කියන එකේ ගොඩනගලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටිකක් මත. එතකොට කුටිය දැකපු මම ඒ ටික මොකද්ද? හයවෙනි ස්කන්ධයක් නැහැනේ මම වූ ස්කන්ධය කියලා. මේ ස්කන්ධ පංචකයමනේ. එහෙනම් කුටිය පේනවා කියන උපාදානස්කන්ධයම තමයි මේ වෙලාවේදී මම වෙලා තියෙන්නේ. එතකොට කුටිය ඇති බවට හම්බ වෙන කමම තමන් කරගෙන තමන් කියන කමම කුටිය හම්බ වෙන බව දෙකම එකක් කරගෙනනේ අපි ජීවත් වෙන්නේ. ඒ හින්දා අපි ඔය කාරණාව දැක්කොත් එහෙම ලෝකේ බොහොම වේගෙන් කෙලස් දුරු කරගන්න පුළුවන්. ඇලීම් ගැටීම් දෙක බොහොම වේගෙන් නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔගොල්ලෝ තරහක් ඇති කරගන්නවා නම් කෙනෙක් ගැන Tamanටම දකින්න පුළුවන් නම් ඔබ තරහ ඇති කරගන්නේ ඇත්තටම තව කෙනෙක් ගැනද ඒ කෙනා හොඳ නැහැ කියලා ඇති කරගත්ත ස්කන්ධ පංචකයක් පිළිබඳව. අපි තරහ ඇති කරගෙන තියෙන්නේ දැන් ඔගොල්ලෝ අකමැතිම කෙනෙක් සිහිපත් කරගත්තොත් අකමැති කෙනා ගැනද අකමැති කෙනා ඉන්නවා කියලා ගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සිත සහ සිතුවිලි රූපේ කියන ටික ගැනද අපි පවත්තලා තියෙන්නේ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකය. එතකොට ඒ වෙලාවේදී මම කවුද? ඒ අසුරු කරන කෙනානේ මම උන්නේ. නැතිනම් ඒ ස්කන්ධ ටිකම තමයි මමත්වය හදන්නත් වැය වෙලා තියෙන්නේ. එක පැත්තකින් තරහ කෙනා, එක පැත්තකින් මම. දැන් ගැටීම ඇති කරගත්තෙත් ඒ ස්කන්ධ ටික ගැනම නම් මම උනේත් ඒ ස්කන්ධ ටික පිළිබඳවම නම් තරහ කෙනා උනේත් ඒ ස්කන්ධ ටිකම නම් දැන් මේ ගැටීම ඇති කරගෙන තියෙන්නේ මොකක් ගැනද? එක පැත්තකින් අපි බල්ලා කියනවා තරහ කෙනා ගැන කියලා, අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ඒක ඇති කරගෙන තියෙන්නේ තමන් පිළිබඳවමයි. එතකොට මම තරහ මිනිස්සයාට ගහන්න කැමතියි කියලා කියන එකෙන් අනිත් පැත්තෙන් කියවෙන්නේ නැද්ද මම ගහන්න කැමතිද මටමයි කියලා? කැමැත්තට විපාකේ හම්බ වෙනවා. අපි එහෙම ගිහිල්ලා ගැහුවාම තමන්ට කැමති දේ
ලබන්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙකුට දාන දෙනවා කියලා අපි කිව්වනේ. දාන දෙනවා කියන එකෙන් ඒ දේ ලැබෙන්නේ ඇයි? අපි දෙනවා කියන එකෙන් අපි කරලා තියෙන ඒ දේ Tamanටම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දේ ලබන්නෙක් බවට Tamanපත් වෙලා තියෙනවා. එතන එහෙම කර්මය සහ විපාක කියලා ධර්මතාවයක් තියෙනවා. අපි තව කෙනෙක් මරන්න කැමතියි කියලා කිව්වට සතෙක් මරනවා කියලා කිව්වට අපි ඇත්තටම මරන්න කැමති වෙලා තියෙන්නේ කොහෙද? අපි මරන්න කැමති වෙලා තියෙන්නේ අර ස්කන්ධ ටිකේ පැවැත්මට කැමති වෙලා නැහැ. ඒ ඇති කරගත්තු ද්වේෂයේ විපාකය මොකද්ද? තමන්ට අකමැති වෙනකොට අකමැති විදියටම වැඩි කල ජීවත් වෙන්න බැරි අල්පායුෂ්ක කෙනෙක් වෙලා උපදිනවා. අපි රහමෙර පානය කරන්නේ ප්‍රකෘති මානසික මට්ටමටයි අකමැති. එතකොට විකෘති මානසික මට්ටම නිකම්ම හම්බෙලම උපදිනවා. කැමති විදියට විපාකේ හදාගන්න පුළුවන්. අපහසුවකින් තොරවම. ඒක හැබැයි අපි බලන පැත්තෙන් නෙමෙයි වෙනම පැත්තකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ මම තරහ ගන්න වෙන මිනිස්සෙක් එක්ක කියලා. ඇත්තටම අපි තරහ අරගෙන වෙන මිනිස්සෙක් එක්ක නෙමෙයි තමන් කරගත්ත ස්කන්ධ ටිකක් පිළිබඳවයි කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි අපි මේ ටික දෙකක් කරගන්න හැම වෙලාවකදීම ඔබ උත්සාහවත් වුණොත් මහන්සි වුණොත් ඔබට පෙනෙයි කොච්චර වේගෙන් තරහසිත නැති වෙනවද කියලා. ඇයි තමන් ගැන තරහ තියාගෙන ඉන්න කැමතිද? අපි තරහ පවත්වන්නෙම තව මිනිස්සෙක් ගැන හිතලානේ. හැබැයි තව මිනිස්සෙක් කියන තැන ඉක්මවා ගිහිල්ලා තමන් ගැනමයි මේක පවත්වන්නේ කියලා පෙනුනොත් තරහට පැවැත්මක් නැති වෙලා තියෙනවා. එතකොට අපිට ඇලීම් සහ ගැටීම් කියන මේවා නැති කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් මේක. මේ විදිහට තමන්ගේ මනස ධර්මයේ පැත්තෙන් හොඳට හික්මව ගන්න. ධර්මයේ පැත්තෙන් විවිධ විදිහට සම්මර්ෂණය කරමින් මේ කාරණාවට හිත තියන්න. ඒ විදිහට හිත තියනකොට ඔබට බොහෝම වේගයෙන් හිත සමාධි කරගන්න පුළුවන් වෙයි. බොහොම වේගෙන් හිත එකඟ කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ විදිහේ කුසල ධර්ම කරන එකෙන් අපිට යහපතක් සිද්ධ වෙනවා. හොඳක් සිද්ධ වෙනවා. අලෝභ ද්වේෂ සමෝහ සහගත සිතුවිලි කුසල නිස්ෘත මානසිකාර ඇති වෙනවා. ඒ වගේම සසරේ හිටියොත් කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන්න පුළුවන්. සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. වටපිටාවක් ලැබෙන්නට අවශ්‍ය සියලු කටයුතු ටික මේ ඔස්සේ අපි සිද්ධ කරනවා. ඒ ලෞකික කුසලයේ පැත්ත දියුණු කිරීම තුළ මේ ටික අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ කුසලයේ ඒ පැත්තෙන් සිද්ධ කරනවා වගේම අපි මේ ඔස්සේ ගිහිල්ලා ඒ නිවීම ලබා ගන්න පැත්තට අපේ මනස පත් කරගන්නට ඕනේ. එතකොට තමයි මේ කුසලයේ තව තවත් අර්ථාන්විත වෙන්නේ. අපි කරගත්ත දේ අනුව ගිහිල්ලා අපිට තව දුරටත් ප්‍රතිපදාව පුරා ගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා මේ කුසලය මෙතනින් ප්‍රමාණ කරන්න එපා. මෙතනින් අවසන් කියලා හිතන්නත් එපා. කොහොම හරි දිගින් දිගටම මේකත් එක්ක එලිලා යන්න. එක පැත්තකින් ලෞකික කුසලයේ දියුණු කරගන්න අපි අර කලින් කතා කළා වගේ ගැන මානසිකාරයේ පවත්තුමු. විදර්ශනාවකට ඒක පාදක කරගන්න ප්‍රඥාව දියුණු කරන පැත්තකට. ඒ නිසා හැම පැත්තකටම මේක උපකාර කරගන්න. එතකොට හැම කෙනාටම මේ කුසලය හැම පැත්තකින්ම බොහෝම යහපත පිණිස පවතී. ඉතින් අද දවසේදී මේ විදිහට ආවාස පූජාවන් සිද්ධ කරලා ධර්ම ශ්‍රවණය කරගෙන මේ හැම දිනාමත් ඒ වගේම මේකට සහසම්බන්ධ වුණ ඒ සිතුවිල්ලකින් පවා දායකත්වයේ දැක්වූ බොහෝ පිරිස් ඉන්නවා. ඒ සෑම සියලු දෙනාටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට අවශ්‍යයි. මේ අද දවසේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයෝ පළමුවෙන්ම සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. ඒ වගේම මුලින්ම මේ සියලු කුසලයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වල ලබත්වා සියලු දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද දවසේදී මේ ආවාස පූජාව වෙනුවෙන් කටයුතු කරපු ප්‍රසාද් මහත්මයා ඒ මෑණියෝ ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් මෙලොව වශයෙන් සහ සාංශාරික වශයෙන් මේ ගිය සියලුම දෙනාටත් ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනා නමින් මිය ගිය පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයාටත් අපි මේ පින් අනුමෝදන් කරමු. සියලුම ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ සීල කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.
ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මේ ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් කරනවා. මේ අවස්ථාව අද සලසා දීම වෙනුවෙන් ඒ කටයුතු සිද්ධ කරපු ප්‍රසාද් මහත්මයාට, මේ මහත්මියට, ඒ වගේම ඒ පුංචි දරුවෝ දෙන්න, පුංචි උපාසිකාවෝ දෙන්න කියලා කියන්නේ මම මේ දෙන්නටත්, ඒ පවුලේ සෑම සියලු දෙනාටත් සහ සම්බන්ධ වුණ අනෙක් සියලු දෙනාටත්, ඒ වගේම මේ සියලුම කුසලයේ සිද්ධ කර ගැනීම සඳහා හැම දිනාටම මේ අවස්ථාව සලසලා දුන්න අපේ කසුන් මහත්මයා, අනුරාධ අක්කා ඇතුළු ඒ සියලු දෙනාටත්, ආරණ්‍ය සේනාසනයේ ඒ සුකිත පොඩි හාමුදුරන් ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.